මේ දැන් බං අපි ඉලෙක්ට්‍රිකල් වල මේ මුල් හරිය කතා කරගෙන ආවනේ මොනවද මේ AC theory DC theory AC circuit DC ඒ කරන්ට් එකත් එක්ක සර්කිට් වල වැඩ කරන විදි ඊට පස්සේ තියෙන ඒ අර කොටස් වලින් ඒ වැඩ කරගන්න කියන්නේ එයා දාලා දියල් ටික අපි ඉගෙනගෙන ආවා ඊට පස්සේ ඒක තියෙන තියරි දැන් මෙතන ඉගෙනකොට කතා කරන්නේ අපි කොහොමද මේ විදිහේ පරිපතය ගැන මේ වෝල්ටේජ් එක කරන්ට් එක මෙෂර් කරගන්නේ කියන්නේ මෙෂර් කරගන්න එක එක මේ උපකරණ තියෙනවා බේසික් විදිහට අපිට ඒක කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඩිජිටල් ඇනලොග් කියලා. ඒතර ඇනලොග් කියනවා කියන්නේ කට්ට කියලා කියනවා. මම බලන් ඉන්නකොට මේ කට්ටේ හරියට නැහැ. ඒක තමයි ඇනලොග්. ඩිජිටල් කියන්නේ අර දැන් අපි ඔරලෝසු තියෙන ඩිජිටල් ඔරලෝසු ගන්නවා. ඒ කියන්නේ අංක පෙන්නන්නේ. අන්න ඒ වයින් කරන විදිහට ඒක තමයි ඩිජිටල් කියලා කියන්නේ. එතකොට කට්ටිය රැහෙනව නේද? ඔව් එහෙනම් මේ අපි බලමු දැන් කොහොමද මේ ඇනලොග් ඒවා ගැන තමයි මේ මුලින් ඉගෙන ගන්න තියෙන්නේ. ඩිජිටල් ඒවා ගැන ඇනලොග් ඒවා තමයි වැඩිපුර ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා මුලින් principle of operating of analog deflection meters. ඔපරේටින් කරන මේ principles ගැන තමයි මේකේ දීලා තියෙන්නේ. ඒත් පළවෙනි එක ගැන දීලා තියෙනවා මේකේ තියෙන කොටස් තුනක්. ඒ කියන්නේ අපි මේ වගේ උපකරණයක වැඩ කරනකොට කොටස් තුනක් තියෙනවා මේක ඉගෙන ගන්න. කියන්නේ ටෝ කියලා අපි ගන්න කියන මේ දැන් මේ වගේ එකක් ගත්තම පළවෙනි තමයි deflecting toe. ටෝ කියලා කියන්නේ the deflecting toe is produced by the measured quantity. ඒ කියන්නේ අපි මෙෂර් කරන අගය තියෙනවා. දැන් අපි හිතන්නකො මෙන්න මේ මෙතන මේ තියෙන මේ උපකරණය අරන් මම වෝල්ට් එකක්මයි. ඒත් වෝල්ට් 5කට දෙන ඩිෆ්ලෙක්ටිං ටෝ එක නෙමෙයි වෝල්ට් 6කට දෙන. ඒක ඩිෆ්ලෙක්ටිං ටෝ එක වැඩි වෙනවා. ඒ ඩිෆ්ලෙක්ටිං ටෝ එක කියන්නේ මෙන්න මේකට. දැන් මෙන්න මෙතන තියෙනවා නේද මේ චුම්බක ක්ෂේත්‍රය. දැන් මෙන්න මේ කම්බිය හරහා අපි ධාරාවක් ගන්නවා. මෙන් ධාරාවක් දෙනවා. ඉන්පුට් එකක් දෙනවා. මොන සම්බන්ධ කරලා මෙතනින් දෙනවා වයර් එකක් සම්බන්ධ. ඊට පස්සේ අතන එහා පැත්තේ කොයිල් එකට නියම සම්බන්ධ කරලා දෙනවා. හරිද? ඉතින් මෙතනින් ගෙනියනවා. මම වැඩක් පස්සේ කතා කරන්න. මෙතනින් දෙනවා කියන්නේ කරන්ට් එක. ඔස්සේ මේක තියෙනවා. ඒතකොට දැන් කරන්ට් එක මේක හරහා යනකොට මතකද දැන් මේ චුම්බක ක්ෂේත්‍ර ගැන? සමිෂ්ක කට්ටියට මතකද? ඔව් කියන්න. චුම්බක ක්ෂේත්‍ර මේ කියන්නේ දැන් අර මතකද මේ ෆ්ලෙමින්ගේ වමක් කියන්නේ. දැන් අපි දන්නවා මෙතන ඉඳන් තියෙන්නේ මේ ෆ්ලක්ස් එක කොහෙද තියෙන්නේ? වෙන ශේෂ්ත්‍රයේ දිශාවයි ධාරාවංශයත් එක්ක බලය හටගන්න පැත්තනේ. ඔව් අන්න ඒක තමයි ගන්න. ඒතර ඕක අපි වෙන්න පුළුවන් මේ විදිහට මේ දිශාවට ගලනකොට මෙන්න මේ අපි දැන් ධාරාව මෙහෙට ගලනකොට හිතන්න කොයිල් එකේ මේ පැත්තට ධාරාව ගන්නවා කියලා මේ. ඒතර මෙහෙන් ධාරාව මෙහෙට ගලනවා. ඒතර ඕම ගලනකොට මේ කොයිල් එක මත බලයක් ඇති වෙනවා. ඒක අපි ඒක ලකුණු කරගන්නවා මේ. මේ පැත්තෙන් උඩට F කියලා ගන්නකො. පැත්තෙන් පායට F. හරි. එතකොට මේ F එක නිසා මෙයාගේ මොකක්ද තියෙන්නේ? ගූර්ණයක් ඇති වෙනවා. ඒතකොට ඒක අපි ගන්නවා ටෝ කියලා. එතකොට මේ ටෝ එක ඇති වෙන්නේ කවුරු නිසාද? අර බලය නිසා. බලය ඇතුනේ කවුරු නිසාද? චුම්බක ක්ෂේත්‍රය නිසා නේ? ඒතර අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයෙන් මේ ධාරාව ගෙනියන එකමත් බලයක් ඇතිලා මේ විදිහට ටෝ එකක් ඇති වෙනවා. එතකොට ඔන්න ඔකට තමයි අර ඩිෆ්ලෙක්ටිං ටෝ කියලා කිව්වේ. හරිද? එතකොට ඔබේ තියෙන තව කොටසක්. කන්ට්‍රෝලින් ටෝ. අපි කන්ට්‍රෝලින් ටෝ එකක් බලමු. මේකත් උඩට එනවා විශ්ව. කන්ට්‍රෝලින් ටෝ කියන්නේ මොකක්ද කියලා බලන්න. එතකොට මේ දාලා තියෙන පේන දාලට මේ ස්ප්‍රින් එකක්. මෙන්න මේ ස්ප්‍රින් එකෙන් කරන්නේ මෙයා මේ පැත්තට මේ බලය නිසා මෙහෙට ඇති වෙන කූර්ණය වළක්වනවා. ඊට ප්‍රතිවිරුද්ධ කූර්ණයක් හදනවා. හරි. රන්නේ ප්‍රතිවිරුද්ධව හදන කූර්ණ පොටක් වෙන පාටක්. මෙන්න මේ ප්‍රතිවිරුද්ධව හදන කූර්ණය අපි ගන්නවා මේ දිශාවට තියෙනවා. එයාව ගමු අපි මෙයාව ගමු අපි ඩිෆ්ලෙක්ටිං ටෝ නිසා මෙයා ටෝ T කියලා.
මෙයාව ගමු අපි controlling tone නිසා tau c කියලා. හරි. එතකොට මේ tau d tau c ට සමාන වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? එතකොට දෙමුකුත් වෙන්නේ මුකුත් වෙන්නේ නැහැ කියන්නේ මම කියන්නේ මොකද්ද වෙන්නේ? ඒ ඒ කියන්නේ කියන්නේ මේම ගිය තැන නිශ්චලව පවතිනවා. ගිය තැන ඉස්සෙල්ලා පවතිනවා. ඒ කියන්නේ මෙයා tau d එකක් ඇති කරනවා. ඒක පටන් ගද්දි මෙයාගේ tau c කීය බිඳුවයි. මොකද මෙයා තාම මේ වෙලා නැහැ. කම්බියක් කියලා නැද්ද? තාම තෙරපිලා නැහැ. දැන් මේ මම තව දෙයක් ගැන කියලා ඉන්න ඊට කලින්. මතකද මේ අපි දන්නවා මේ වගේ ස්ප්‍රින් එකක් ගත්තාම ඕකේ F සමානයි මොකද්ද? K නේ. එතකොට මේ වගේ ස්ප්‍රින් එකක් ගත්තාම ඕකේ තියෙන tau එක මොකද්ද? ඕකටම අනුරූප සමීකරණයක් තියෙනවා. K θ. හරි. ඒ කියන්නේ මෙන්න මේක මේ ඇඹරිලා යම්කිසි කෝණයක් ඇඹරනවා කියන්නේ එතෙන් හිතන්න මෙන්න මෙතන මේ අයින තියෙන මේ කෙලවර. මේ කෙලවර මෙහාට tau tau කෝණයක් හැරුණට පස්සේ sorry θ කෝණයක් හැරුණට පස්සේ මේක තියෙනවා tau කියලා බලය. tau කියලා බූර්ණ. එතකොට අන්නේ tau මේ tauට සමාන වෙන අවස්ථාවේ තමයි මේ මොකක්ද මේක ගිහිල්ලා නතර වෙන්නේ. හරිද? එහෙනම් අපි හිතමු 7ක දෙනවා කියලා එකින වෝල්ට් එක 7ක් වයින් යනකොට මෙයා 7න් ගිහිල්ලා නතර වෙනවා. හරි. අන්නේ සිද්ධිය වෙන්නේ මේ දෙන්න සමාන වුණා. හරි. දැන් ඔතනදී 7ට ගියාට පස්සේ මොකද වෙන්නේ මෙයා? ඔතන නතර වෙන්න ඉතින්. එතන නතර වෙන්න යාට පොඩි කාලයක් යනවා. චූටි හරි කාලයක් යනවා. හරි. එයා එහාට මෙහාට පැද්දි තියෙනවා. ඔන්නේ අවස්ථාවේදී අපි ඒකට කියනවා මෙයාට මේ ටික තේරුණා. මෙයාට කියනවා අපි ඩැම්පින් ටෝ කියලා. හරිද? ඒ කියන්නේ ඒක තියෙන්නේ මේ දෙකේ සම්ප්‍රයුක්තය. මෙතනින් ටෝ එකයි මේ ටෝ එකයි දෙක සම්ප්‍රයුක්තෙන් තමයි ඩැම්පින් ටෝ එක ඇති වෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන තියෙන එක චුට්ටක් කියවගන්න. The deflecting toe is produced by the measured quantity. Also, there is a balancing toe. Unless there is a balancing toe, the point will continue to move the increase the deflection continuously. Again, මොකද්ද? මෙන්න මේකේ මෙන්න මේ controlling toe එක නැත්තම් මොකද වෙන්නේ? මේ ස්පින් එක දාලා තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? මේක හරහා ගන්න ධාරාව නිසා මෙයා මොකද වෙන්නේ? කඩාගෙන විදගෙන යනවා එක පැත්තකට. නේ? ඊළඟ මොකද වෙන්නේ? කෙල්වරින්ම තමයි නතර වෙන්නේ. ඉතින් ඒක නිසා අන්න එක කන්ට්‍රෝල් කරන්න දාපු කෙනා තමයි මේ තියෙන්නේ. ඊළඟට කියලා තියෙනවා බලන්න. This controlling toe is most commonly produced by a spring. As in any system, unless damping toe is provided, the two forces would case මෙතන he නෙමෙයි the කියලා ඉන්න ඕනේ. T අකුරක් ඉන්නවා. The needle to oscillate about the final position. හරි. ඒ අර damping toe එක නැත්තම් damping toe එකක් තිබුණේ නැත්තම් මොකද වෙන්නේ? මෙයාර කෙලවරට ගිහිල්ලා පැද්දි තියෙන ඕන තරම් වෙලාවක්. හරිද? නමුත් අර ඒ කියන්නේ මෙහෙමනේ බං දැන් අපි මේ ඩැම්පින් එක තිබ්බ නැත්තම් කොනට වෙන්නේ. ඇයි බං ඩැම්පින් එක තිබ්බ නැත්තම් මොකද වෙන්නේ? මෙයා ඔක්සිලේටරි තියෙනවනේ බං. ඒ කියන්නේ අර ඩැම්ප් කරන්නේ නැත්තම් ඒ කියන්නේ අපි දන්නවනේ ඩැම්පින් කියන මොකද්ද? මෙයා අර හරි ඒත් ඒක කොනටම යන්නේ නෑ එයා කියන්නේ යන්න ඕන තැනට ගිහිල්ලා දෙපැත්තට පැද්දි තියෙනවා නවතින්නේ නැහැ කියලා. ඔව් එහෙම කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක ඇති ඒක නවත්තන්නේ නෙමෙයි ඩැම්පින් ටෝ එක. හරි. හරි මේ ඔය ටික ඉවර වෙන්නකෝ. ඇයි මොකක්ද ප්‍රශ්නේ? උලක් තියෙනවා. මේ මට දැනගන්න ඕනේ ධාරාව කොහෙන් ගිහිල්ලා කොහෙන්ද යන්නේ කියලා. ධාරාව මෙහෙම මෙන්න මේක ගන්න. දෙවෙනි රූපය ගන්න. මෙතන රූප. අපි මෙන්න මෙතනින් දෙනවයි කියලා ධාරාව. පොඩ්ඩක් ඉන්න. මේ ඉඳලා තුනන්න. ඒ එතන දීලා තියෙන ස්ප්‍රින් එක හයි වෙලා තියෙන තැන නෙමෙයිද? ස්ප්‍රින් එක හයි වෙලා තියෙන තැන මොකද්ද? ඒ කියන්නේ ස්ප්‍රින් එක දැන් ස්ප්‍රින් එක නිකන් තියන්න බෑනේ. ස්ප්‍රින් එක කොහෙට හරි සම්බන්ධ වෙලා තියෙන්න ඕනේනේ. ඔව් අයිතෙන්ටම දුන්නේ. ඒක ප්‍රශ්නේ නෑ. එතෙන්ටම ධාරාව දෙනවා. මේක අරන් දෙනවා. මොකද මේකේ මේ ප්‍රතිරෝධය මොකක් වුණත් වැඩක් නෑ අයියේ. අපි ස්කේල් එක හදන්නේ. තේරුණාද? ඔව්. අපි අපේ අතින් තමයි හදන්නේ. එතකොට අපි දැන් මෙහෙම පරිපතයක් දීලා මේ තමයි පාරෙන් ටච් පැඩ් එක දී. ඔස්සේ ගන්න. ඔන්නෝම දීලා තියෙනවා කියන්නකො මේ මේක පරිපතයක් දීලා තියෙනවා. එතකොට අපි මෙන්න මෙයාගේ දීලා තියෙනවා 5 ඕම්. මෙයාගේ දීලා තියෙනවා 2 ඕම් කියලා. ප්‍රතිරෝධ දෙකක්. ඒතර මම මේක හරහා ගන්නවා ඔය වෝල්ට් මීටර.
එතකොට එයා ඒ කට්ට කොහේ හරි තැනකින් පෙන්නනවනේ යාගේ මං අන්න එතන ලකුණු කරගන්නවා කීයේ. අපි තුමු මෙයාගේ දෙන්නේ 7ක් කියලා වෝල්ට්. එහෙනම් අපි දන්නවා මෙයාගේ හරහා විභවාන්තරය 2 වෝල්ට්. නේ? ඒ කියන්නේ අපි මොකක් හරි දන්න තැනකට දාලා පරිමාණය හදාගන්න. ඒ කියන්නේ වෝල්ට් දන්න මීටර අපි තැනකට හදාගෙන පරිමාණය අපිට හදාගන්න. ඕන විදිහට මේ පරිමාණය ලකුණු කරනවා පරිමාණ කියනවනේ. ලකුණු කරගන්න. අන්න ඒක තමයි කියන්නේ. ඒත් අපිට ඕන විදිහට පරිමාණ ලකුණු කරගන්නකොට ඔයාලට තේරෙනවද මෙන්න මේ පරිමාණයේ තියෙන මේ පරිමාණයක් කියන එක එක්කෝ එන්න ඕනේ ඒකාකාර පරිමාණයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්න ඕනේ? මුලාගයන් වල පරතරය වැඩි, අගයන් වල පරතරය අඩුයි. ඒ නැත්නම් මුලාගයන් වල පරතරය අඩුයි, අගයන් වල පරතරය වැඩි. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඔව් කියන්න. තාම මේ මගේ ප්‍රශ්නේ සීරියස්යක් හරි නෑ. හ්ම්. ඔතනින් ධාරාව එනවනේ. ඇවිල්ලා ස්පින් එක කැරකිලා ගිහිල්ලා අර මැද රතු එක ඔකට සෙට් වෙලා තියෙන ඒක හරහා ධාරාව යනවද? ඔව් ඒක හරහා ධාරාව යනවා. දැන් මේ බලන්න මෙතනින් ගිහලා මෙහෙන් යනවා ධාරාව. මෙහෙන් ගිහලා වටෙන් ඇවිල්ලා මෙහෙන් යනවා. ඒකෙත් වටයක් ගිහිල්ලා නේ යන්නේ. වටේට යනවා. වටේ හරි ගිහලා එහා පැත්තට කලින් රූපෙන් බලන ශමිෂ්කාර කොළ පාට බේස් එකේ වටේට කොයිල් එක වගේ උතලා තියෙන්නේ. නෑ හරි මට මේ ප්‍රශ්නේ තිබ්බේ කොයිල් එක ඔකට සම්බන්ධ වෙනවද කියලා. මට ඒක සම්බන්ධ වෙලා වගේ පේන්නේ ඒකයි. හරි එහෙනම් හරි. හරි. කාටද අවුලක් තියෙනව නෑ තව මුකුත් අවුල නෑ. ඒ අර කියන බල දෙකක් කිව්ව මොකද්ද මේ මෙතන එක බලයකුයි අතනින් තව පල් උඩටයි පල්ලෙහාටයි මාක් ඒ කියන්නේ මේ මෙතනද? මෙහෙම ඔව් ඒ කියන්නේ මෙහෙමනේ දැන් මෙතන මේ තියෙන කම්බිය මොකද වෙන්නේ? මෙතනින් මෙහාට තියෙන කම්බි කෑල්ල. මෙන්න මෙහාට තියෙනවා ෆ්ලක්ස් එක. චුම්බක ක්ෂේත්‍රය. ඕක අර මේ හරි මේක ෆ්ලෙමින්ගේ වමත් තියෙනද? හරි තේරුණා තේරුණානේ. මෙතනින් යන්නේ මෙතන හරි මට අර දැන් විතර අර අත මේව කරලා පෙන්න ගන්න විදියක් නෑ. මේ අර ඒකේ සාමාන්‍ය බලය එහාට තියෙන්නේ මේ කොහටද ධාරාව හරියට එන්න. දැන් එතකොට ගන්න මම මේ විදිහට දාලා මොකද ගන්න? මම ලැබුණා. දැන් ඒතකොට මෙහිම වෙන්න නම් මට ඒකාකාර පරිමාණයක් ගන්න නම් මොකක් වෙන්න ඕනද මෙතන? මෙතන අවශ්‍යතාවයක් තෘප්ත කරන්න ඕනේ. ඒ මොකක්ද ඒ අවශ්‍යතාවය? මේක හරහා ගලන ධාරාව ප්‍රොපෝෂනල් වෙන්න ඕනේ. මොකේද? මේක හරහා ගලන ධාරාව ප්‍රොපෝෂනල් වෙන්න ඕනේ මොකේද? මේක t-ට නේ? නේද? so t නේ t-ට මේ ප්‍රොපෝෂනල් වෙන්න ඕනේ. ඒතකොට t-ට ප්‍රොපෝෂනල් වෙන්නේ කාටද? අපි දන්නවා τ සමානයි k-t. τ සමානයි k-t. හරි. එතකොට මේකෙන් ඇති වෙන τ එක ඒක මොකක්ද කියන්න දැන් ඊට මම ඒක පෙන්නන්න බෑ. මෙන්න බලන්න මේ තියෙන අර මොකද්ද මේ චුම්බක ක්ෂේත්‍රයක තියෙන ධාරාව ගෙනින් සන්නායකයක් මත ඇති වෙන බලය. මේක දැන් මතක තියාගන්න ඕනේ නෑ. හරිද? මේක මේක අපිට ඕනේ දැන් අර අස්සට පැහැදිලි කරගන්න. එතකොට බලන්න දැන් මේ බලේනේ තියෙන සන්නායකය මත බලේනේ. එතකොට මෙන්න මේ බලය මම r ගෙන් ගුණ කරොත් r ගෙන් ගුණ කරොත් ටෝ වෙනවා. මට එනවා ටෝ එක. එතකොට r එක නියතකයක්ද නැද්ද? r එක නියතකයක් නේ? මම මේක පල්ලෙහා මම කළේ. මේ බලන්න fr සමානයි bil sin θ එකක් r. දැන් මෙතනින් මේ b කියන එක නම මොකද්ද? මේ තියෙන්නේ අර ක්ෂේත්‍රය මොකද්ද? ක්ෂේත්‍රය මොකක් කියන්නේ? මේ මෙතන තියෙන ෆීල්ඩ් ශ්‍රාවයනේ ශ්‍රාව ගණන්තයනේ. ඔව් ශ්‍රාව ගණන්. ශ්‍රාවයනේ. ශ්‍රාව ගණන්තේ. ශ්‍රාව ගණන්තයනේ මට මතක එහෙමයි. ෆීල්ඩ් ස්ට්‍රෙන්ත් කියලා තියෙන්නේ. ස්ට්‍රෙන්ත් ඔෆ් මැග්නටික් ෆීල්ඩ්. ශ්‍රාව ගණන්තයනේ. ශ්‍රාව ගණන්තය තාව L දිගනේ. L වතාවක් sin θ කියන්නේ ඒක අර තියෙන ආනත කෝණය කියන්නේ. මෙහෙමද ක්ෂේත්‍රයට ආනත කෝණය උතන දැන් 90යිනේ. එතකොට sin θ අරගෙන වැඩක් නැහැ. දැන් මෙහෙම ක්ෂේත්‍රය තියෙනකොට මෙන්න මේ ආනත කෝණය තමයි මේ sin θ කියලා කියන්නේ. හරි. එතකොට දැන් තියෙන අර ක්ෂේත්‍රයට කොහොමද තියෙන්නේ? දැන් ක්ෂේත්‍රය කොහොම තියෙනකොට දැන් තියෙන්නේ මෙහෙමනේ තියෙන්නේ අර මේ මොකද්ද? මේ අර ධාරාපුඩු කොහොමනේ තියෙන්නේ ධාරාපුඩු? ඒතරේ ධාරාපුඩේ ධාරාවක් යනවා මෙහෙන් ධාරාවක් එනවා. ඒතර බල දෙක දෙපැත්තකට හිටියි.
එතකොට ඔය ටෝ එක්කෙනා මට සමානුපාතිකය කාටද? මෙතනින් එකම විචලනය වෙන කෙනා ඉන්නේ කවුද? i නේ. එහෙනම් i ට සමානුපාතිකයි ටෝ. එතකොට අපි දන්නවා ටෝ d ඩිෆ්ලෙක්ටින් ටෝ එක කාට සමාන වෙලාවටද මෙයා කියලා නතර වෙන්නේ? ටෝ c ට සමාන වෙලාවට. ඒ කියන්නේ කන්ට්‍රෝලින් ටෝ එකට සමාන වෙලාවට. එතකොට කන්ට්‍රෝලින් ටෝ එක මොකේද සමාන? කන්ට්‍රෝලින් ටෝ කියන්නේ මොකෙන් ඇති කරන කෙනාද? අර ස්ප්‍රින් එකෙන්. කොයිල් එකෙන් ස්ට්‍රින්ග් එකෙන්. ඔව්. එතකොට මේ කොයිල් එකෙන් ඇති කරන කෙනා කාට සමානයිද? ඔතාව ටීටා. මට ටෝ ඩීත් ගන්න පුළුවන් මෙතන. එයා කාට සමානුපාතිකද? අයිටනේ. මම මේ BL sin θ r කියන කෙනා K1 කියලා ගන්නවා. එයා ඒ කියන්නේ නීතයන්. ඒතර ඒක සමානතා මේ K1 මතාව I. හරිනේ? එහෙනම් මොකද වෙන්නේ? මට කියන්න පුළුවන් I කාට සමානුපාතිකයි? කාට සමානුපාතිකයි? ඊටට ඊටට සමානුපාතිකයි. දැන් දැක්කද මේ සම්බන්ධය ඇති වෙච්ච එක? ඒ කියන්නේ චින්න ඕක හැම වෙලේම එහෙම වෙනව නේද? හැම වෙලේම එහෙම වෙනවා. ඒ කියන්නේ මේක හැම තිස්සෙම අර ධාරාව මොක වුණත් ඇතුලින් යනවා පොඩි හරි ධාරාවක් යනවා නම් ඒක නම් මේ ටීටට තමයි සමානුපාතික වෙන්නේ. සමානුපාතික වෙන්නේ. ඔව්. අන්න එච්චරයි මේ පළවෙනි එකෙන් දැනගන්න තියෙන්නේ. පළවෙනි කිව්වේ මේ permanent magnet moving coil meter. මේකේ තියෙන permanent magnet එක. coil එකක් භාවිත වෙන නිසා අපි කියනවා permanent magnet moving coil meter කියලා. ඒකේ රූප දෙකක් තමයි දීලා තියෙන්නේ. එච්චරයි ඉතින් ඔගේ තියෙන සිද්ධිය මේ දැනගන්න මේ ඊට පස්සේ මේ ලියලා තියෙන එක බලන්න. මම මේ නිල් පාට කරලා තියෙන එක තමයි මේ කියන හැම කොටසෙම වැදගත්. මේ නිල් පාට කරලා තියෙන. ඒක තමයි ඒකේ තියෙන වැදගත්ම කොටස. The reflecting tower become proportional to the current. Okay, to the proportional current. එහෙනම් this at balance the the deflection is proportional to the current. අර මං කිව්වේ මොකද? ඒක ටීටට සමානුපාතිකයි. ඒ නිසා තමයි මට මොකද වෙන්නේ? සොට්ටෝ එක නෙමෙයි i එක ටීටට සමානුපාතිකයි. මේක නිසා මොන ධාරාව ගෙනිච්චත් මේකේ ඒ ධාරාව සමානුපාතික වෙනවා. මෙයාගේ ඇති කරන මේ ඩිෆ්ලෙක්ෂන් එක. When the current is varying at a rate which the needle cannot follow, that will be indicated by the meter is the mean value due to the inertia of the movement. දැන් මේක නම් කියලා දෙන්නේ මෙහෙම කතාවක්. මේකට මම AC කරන්ට් එකක් දුන්නොත් මොකද වෙන්නේ? AC කරන්ට් එක AC කරන්ට් එකක් දුන්නොත් පොඩි ප්‍රශ්නයක් එනවා. මෙයාට කියලා එක තැනක නතර වෙන්න බෑ. ඒක අඩු වැඩි වෙනවා. ඒ නිසා මෙයාට බැරි වෙනවා ඒක ෆලෝ කරන්න. ඒ කියන්නේ අගේ ෆලෝ කරගන්න බැරි වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මේවා මේ AC කරන්ට් එකක් මෙෂර් කරන්න මේ ගන්නෙ නෑ. ගන්නෙ නෑ. permanent magnet moving coil meters වගේ ගන්නෙ නෑ. හරි. මේවා සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා. මේ මොකද්ද? මේ අපි අර මේ විද්‍යාකාරී පාවිච්චි කරන මොකක්ද? වෝල් මීටර් එක. මීටර් එක normal ammeters වෝල් meters ගොඩක් ඒවා පාවිච්චි කරන්නේ permanent magnet moving coil meters. coil එකක් තියෙනවා. මේ ඒතර මේවා තමයි බහුලවම භාවිත වෙන වර්ගයේ DC මේ කරන්ට් තමයි මයින්ඩ් ගන්න පුළුවන්. ඒක. ඊට පස්සේ බලමු moving iron meter. මේක තමයි ඊළඟට තියෙන්නේ. ඒකෙදි කරන්නේ අර වගේම වැඩක් තමයි. මේ විදිහේ කොයිල් එකක් තියෙනවා. මේ බලන්න වම් පැත්තේ කෙලවරේ දුක. මේ විදිහේ කොයිල් එකක් තියෙනවා. මම මේ කොයිල් එකට කරන්ට් එකක් දෙනවා. කොයිල් එකට කරන්ට් එකක් දෙනවා මේ. පැත්තෙන් දීලා මේ පැත්තෙන් ගන්න. දැන් කොයිල් එකට කරන්ට් එකක් දුන්නාම මට කියන්නේ ෆ්ලක්ස් එකක් කොහොමද ඔක ඇති වෙන්නේ? ශේෂ්ත්‍රයක් කොහොමද ඇති වෙන්නේ? සේනා. ඔය මතක නැද්ද? සමිෂ්ක මොකක් නෑ අප මතක නෑ. මේ විදිහේ කොයිල් එකක් ඇද්දි ඔව් මේ විදිහේ දැන් මතකද මෙහෙම එකක් කියලා දුන්නා. මෙන්න මේ අර ලෙන්ස් ධාරාවක් ගෙනියනකොට සන්නායකයකින් ඒ සන්නායකය කොහොමද ඇති වෙනව කියන්නේ? සන්නායකේ වටා කොහොමද ධාරාවක් ඇති වෙනව කියන්නේ? ඒ ධාරාවක් මේ ඔව් සෝරි මේ ශේෂ්ත්‍රය අර කොහොමද තියෙනව කියන්නේ? ස්කුරුප්පු නියමය අනුව තියෙනවා කොහොමද ශේෂ්ත්‍ර කොටක් ඇති වෙන්නේ. හරි. හරිද? ඒක දන්න ඕනේ. මතකයිද? මේ විදිහට කියන කොහොමද කොයි පැත්තට යන ස්කුරුප්පු නියමය අනුව නම් මේකට තමයි ඇති වෙන්නේ. මේ ශේෂ්ත්‍රය. ඒ විදිහ ශේෂ්ත්‍ර පුඩුවක් තමයි ඇති වෙන්නේ. හරි. නෝ.
එතකොට බලන්න දැන් මෙයා මෙතෙන්දී මේ කරන්ට් එක කියන්නේ මේ කොයිල් එක ඔතලා නෙදී. දැන් මේන් යනවා වටින් එනවා. මේ රවුමට තියෙන මේ. ඔව්ම ඔතලා තමයි තියෙන්නේ. මේ එහා පැත්ත රවුම පේන්නේ නැහැ. මේක දැන් එක පැත්තකින් බලලා සිලිකෝනස් එක වගේ පේන්නේ. අනිත් දැන් ඉස්සරහින් බලද්දි කොහොමද වෙන්නේ? මේක රවුමන්නේ පේන්නේ. ඒතුළේ ස්තනක් නේ. ඒක වටේ තමයි ඔතලා තියෙන්නේ. මේක වටේ තමයි ඔතලා තියෙන්නේ. මේන් තමයි කරන්ට් එක දෙන්නේ. මේන් කරන්ට් එක ගන්න. ඒකට මේක ඔතලා තියෙන්නේ. එතකොට මට මේකේ තියෙන මේ මොකක්ද ශේෂ්ත්‍රය කොහොමද යන්නේ? මේ ධාරාව තියෙනවා. ශේෂ්ත්‍රය අපි ලකුණු කරමු. පොඩ්ඩක් බලන්න කොයි පැත්තටද යන්නේ කියලා. ධාරාව කොහෙටද දීලා තියෙන්නේ? ධාරාව දීලා තියෙන්නේ ඔය මේ සෝරි පොඩ්ඩක් ඉන්න ධාරාව පොඩි අවුලක් කරා. මේ පාවෙනවා බම් මේකෙන් අදින්න කියන්නේ මේ අතින් අදින්න. මෙහෙන් දෙනවා ධාරාව. ඒ ධාරාවත් කොයි මේ අයි ධාරාවක් කියන්නේ. එතකොට මට මේ කියන්න මේ එක මේ ශේෂ්ත්‍රය කොහොමද තියෙන්නේ? කොයි පැත්තට දෙන්නේ ශේෂ්ත්‍රය එක? දැන් මේක බලන්න මේ දෙපැත්ත කරන්නේ. අතපය එහාට මෙහාට කරලා බලන්න. ඔව් දෙපැත්තට කියන්නේ මෙහාට දීතලයෙන් දෙන්නේ නැත්නම් උඩටද? දෙකේ දෙපැත්තකනේ යන්නේ. ඒ කියන්නේ ඔව් දෙකේ දෙපැත්තක. ඒක හරි. මට කියන්නේ මේ පල්ලෙහා ඒ කියන්නේ මේ පැත්තෙන් කොහාටද දෙන්නේ? මේ පැත්තෙන් එළියට දෙන්නේ ඇතුළට දෙන්නේ. ඒක. යන එකේ ඒ කියන්නේ ඔය යට අත තියන් ඉන්න එකේ එන්නේ එළියට නේද? මේ පැත්තෙන්. ඔය පැත්තෙන් එළියට තියෙන විදිහට. ඔව් ඒ පැත්තෙන් එළියටනේ. ඒ එන අනිත් කියන්නේ අනිත් පැත්තට. ඔව්. එළියට තමයි. හරි. දැන් ඔයාලට පේනවද දැන්? මෙහෙම දෙයක් පේනවා. දැන් ඔයාලට පේනවද දැන් මෙතන ශේෂ්ත්‍රයක් මෙහෙම ගන්න. මේ විදිහට ශේෂ්ත්‍රයක් ගන්නව අපි දන්නවා. ඒ මොනවද? මේ ශේෂ්ත්‍රය මොන ශේෂ්ත්‍රය? ජින්න මේ උතනේ ජින්න. ඔව් ඒක කොහොමද කියනවා කිව්වේ අර කොයිල් එක කොහොමද කියනවා කිව්වේ? කොයිල් එක බන් දැන් මේ පැත්තෙන් බලද්දි තමයි මේ තියෙන්නේ. කොයිල් එක දැන් මේ තියෙන්නේ මම හිතන්නේ කොයිල් එකේ වම් පැත්තෙන්. ඉස්සරහෙන් බලද්දි ඒක කොහොම රවුමක් වගේ තියෙනවා. ඔය රවුම් වටේ ඔතලා තියෙන්නේ බා. රවුම වටේ ඔතල තමයි තියෙන්නේ. ඔන්නෝම ඔතල තමයි තියෙන්නේ. හරි. ඒක ඉතින් අර කොයිල් එක ගොඩ සැරයක් ඔතලනේ තියෙන්නේ. අර හරි එක කෙලවරක් මෙහෙන් අරන් තියෙනවා. හරි. මෙහෙම කරන්ට් එක දෙනවා. මෙහෙම කරන්ට් එක ගන්න. හරි. හරි ඒක හරිනේ. හරි. එහෙමනම් දැන් බලන්න දැන් මේ විදිහට ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. මේක මොකක් වගේද දැන් හැසිරෙන්නේ? අපි දන්නා මොකද්ද? පර්මනන්ට් මැග්නට් එකක් වගේ. චුම්බක හැසිරෙන්නේ නේ. ඒතර මට කියන්නේ මේක ඉන්ද්‍රවිස් ද්‍රව්‍ය කොහොමද තෝරගන්නේ? එළියෙන් එන්ගෙන් එළියට ස්කින් ඇතුළට. ස්කින් ඇතුළට. මේ විදිහට තමයි මේ ශේෂ්ත්‍රය තියෙන්නේ. එතකොට මේක ns මොන පැත්ත උනත් මේක මෙතන තියෙන්නේ මොකද්ද? මේ අයන් වේන් එකක් නේ. ඒ කියන්නේ පොඩි යකඩ ගැල්ලනේ තියෙන්නේ. තේරුණාද? අන්නේ ඒ යකඩ පතුරේ මේ මොකද්ද වෙන්නේ? මේ ශේෂ්ත්‍රය ප්‍රේරණය වෙනවා. ඒක නිසා තමයි සාමාන්‍ය අර අපි දන්නවනේ යකඩ මොනවටද? මේ ඇදෙනවනේ. මේ මොනවටද? චුම්බක වලට. ඒ වගේ මේ චුම්බක ශේෂ්ත්‍රය නිසා මේ යකඩ ගැල්ල මෙහාට ඇදෙනවා. එතකොට මෙතනින් ඔය එකක් ඇති වෙනවා මෙහාට. කෝජින්නේ යකඩ කෑල්ල. මේ තියෙන්නේ මේ මෙතනනේ. රවුමට තියෙන්නේ. ඒ කම්බිය නෙමෙයිද? නෑ ඒ පොඩි මේ තියෙන අයන් වේන් කියලා දීලා තියෙන්නේ. මේ මෙතන තියෙන්නේ මේ රූපේ. මේකේ තියෙන එකම තමයි මේක ටිකක් අර තියෙන්නේ පොඩ්ඩක් අර පැහැදිලි කරන්න පොඩ්ඩක් අමාරු විදිහට. මේකේ තියෙන්නේ හරි. මේ තියෙන යකඩ පතුර. හරි. ඒ යකඩ පතුර මොකද වෙන්නේ? මේ දිශාවට ඇදෙනවා. ඒක ටෝ කියලා මේ පැත්තට ටෝ එකක් ඇදිනවා මෙන්න මෙතන මේ ඇනේ වට. එතකොට මේක මොකද වෙන්නේ? මේ දර්ශකේ මේ පැත්තට යනවා. ඒතර අපිට ඒකෙන් පුළුවන් මේ අදාළගෙන් පෙන්න ගන්න නේ. ඒතර ඒකෙත් අපිට අර විදිහටම මේක හරහා ගන්න ධාරාවයි පුළුවන් මොකක් මේක හරහා ගන්න ධාරාව නිසා මෙයාගේ ඩිෆ්ලෙක්ෂන් එකක් ඇති කරගන්න. එතකොට
අපි බලමු එතකොට දැන් ධාරාව කාටද ප්‍රොපෝෂනල් වෙන්නේ කියලා. මේක ක්ලියර් කරන්නද නැත්නම් තියන්න. When a piece of iron is and when a piece of iron is placed in the axis of the magnetic field produced by a coil, magnetism of opposite polarity would be induced in the iron. හරිද? ඒ කියන්නේ අර යකඩ පතුරේ මොකද වෙන්නේ? මේ opposite polarity එකක් ඇති කරනවා. නිසා since opposite poles attract, it would be attracted towards the coil independent on the direction of the magnetism. ඒ කියන්නේ මොකද්ද? මෙතන n උනත් s උනත් ඒ කියන්නේ ධාරාවගේ මොන පැත්තට ගැලුවත් මෙහෙම මෙහෙට ගැලුවත් මෙහෙම මෙහෙට ගැලුවත් n s උනත් s n උනත් මෙයා මොකද වෙන්නේ? එයාගේ පැත්තට ඇදෙනවා. අපි දන්නවනේ යකඩ ගැලකිනේ චුම්බකයේ මොකද වෙන්නේ? උත්තර දක්ෂිණ කියලා දෙව දෙකක් නැහැ නේ සාමාන්‍යයෙන්. චුම්බක කැලි දෙකක් ගත්තොත් තමයි ආකර්ෂණ විකර්ෂණය දෙකම දකින්න පුළුවන්. චුම්බකයේකුයි මේ යකඩ කැලියු ගත්තොත් මොකද වෙන්නේ? දෙකේ ආකර්ෂණය තමයි තියෙන්නේ. එතකොට ඒක තමයි කියලා තියෙන්නේ. ඩිරෙක්ෂන්, ඒ කියන්නේ ඩිරෙක්ෂන් එක මත පදනම් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා the force of the attraction would be proportional to the square of the current. අන්න ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? මේ ඇති වෙන බලය, මෙයාගෙන් මෙයා මත ඇති වෙන බලය මේ කරන්ට් එකේ ස්ක්වයර් එකට තමයි සමාන වෙන්නේ. ඒකත් මම කියලා දෙන්න ඇයි කියලා තියරි එක කියලා දෙන්න. Force attraction would be proportional to the square of the current. Thus at the balance, deflection is proportional to the square of the current. Deflection එක theta එක proportional වෙනවා. කාටද? Square of the current එක. Thus the moving iron meter always measure the RMS value of the given waveform. දැන් මට කියන්නකො මේකේ අර මේ AC කරන්ට් DC කරන්ට් ප්‍රශ්නේ තියෙනවා. නෑනේ. නෑ. ඇයි දෙපැත්තම කරකුණ හැයිනේ. දෙපැත්තම කරකින් පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ අර එක තැනක නතර වෙලා තියෙනවද? AC එකක් දුන්නොත් මෙයා. කියන RMS value එක පෙන්වන්න පුළුවන් වෙන විදිහට මෙයා නතර වෙලා තියෙනවද? නැවතිලා වෙලා තියනවද? RMS එක නවතිනවද? RMS එක නවතින්න වෙනව නේද? නැද්ද? ඒ කියන්නේ දැන් මේ නවතින්නේ AC කරන්ට් එකක් දුන්නොත් නේ. ඔව් AC කරන්ට් එකක් දුන්නොත් මේ මෙහෙමනේ බා AC කරන්ට් එක කිව්වට දැන් උතන කරන්ට් එක කියන එක මේ මොකද්ද මේ අපි අර ඇඳලා තියෙන වේව් එක දිගේ යනකොට අර තප්පර 5න් 5ට එහෙම වෙනස් වෙන්නේ නැහැ නේ. ඔක ඉක්මනට වෙනස් වෙනවනේ යකි නේ. එතකොට මොකද වෙන්නේ? මේක ඇති වෙන මේ පෝල් එක මේ වෙනස් වුණත් අපි දන්නවා මේ ඇදිලාම තියෙන්නේ නේ. එතකොට ඔයාගේ ලොකුවට වෙනස් වෙන ඒක නිසා අපිට පුළුවන් RMS value එකක් ගන්න පුළුවන්. ඕකේ මේ ওই මීටර එක පාවිච්චි කරලා AC කරන්ට් එක. හරිද? තේරෙන ප්‍රශ්න තියෙනවා? කියන්නේ හරි ඉන්ඩක්ටර් එක වගේ සීන් නැහැ නේද? ඉන්ඩක්ටර් එකේ දැන් කරන්ට් එක අපේ සම්පූර්ණ අයින් කරාට පස්සේ ඔව් චුම්බක ක්ෂේත්‍රය පොඩ්ඩනේ අඩු වෙන්නේ. ඒතර ඕකෙත් විශාලත්වය අඩු වැඩි වුණාට චුම්බක ක්ෂේත්‍රය මර එකපාර නැති වෙලා නම් මම අනිත් පැත්ත ගහනවා ඒ වගේ සීන් වෙන්නේ නැහැ නේ. ඔව් ඒ වගේ සීන් නැහැ. ඒ කියන්නේ අර මේක මේ කියන්නේ මේකේ ඉනර්ෂියා එකක් තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මෙයා ඒ කියන්නේ මෙහිම අර එකපාරට නැති වුණා කියලා බග් ගාලා වැටෙන්නේ නැහැ. මෙයා අල්ලගෙන ඉන්නවා. මේක හරියට නිකන් අර මිනිස්සු ටිකක් එක ළඟ ඉඳගෙන හිටගෙන ගඩොල් ටිකක් පාස් කරනවා. මේ ගඩොල් ටික වැටෙන්නේ නැහැ. ඒකට අර පොළොවයි ගඩොලයි අතර තියෙන පරතරය වෙන්නේ. මොන් පාස් වියන්. පොළොවට වැටෙන්නේ නැහැ. ඒ වගේ තමයි මෙයා. මෙයා මෙහෙම තියෙනවා. දෙතර තියෙනවා. ඔය ඉතින් වැටෙන්නේ නැතුව තියෙනවා කොහොම හරි. ඒක නිසා මොකද වෙන්නේ? මෙතන අර තියෙන එක්කෙනා එක අගයක අපිට පවත් ගන්න පුළුවන්. ඒ කියන්නේ RMS value එකක් තියෙනවා මේ. තේරුණාද? එහෙම එකක් තියෙනවා. හරිද? ඒක තමයි කියලා තියෙන්නේ මේ proportional to the square of the current. Thus the moving iron meter is always measured RMS value of the given waveform කියලා කියනවා. හරිද? ඒ කියන්නේ waveform එකේ RMS value එක තමයි යා පෙන්වන්නේ කියලා කියනවා. ඒක ඕකේද ප්‍රශ්න තියෙනවද? මම දැන් තියරි එක කියලා දෙන්නද? ජින්නෝ ඕකේ. ඕකේ AC කරන්ට් පෙන්වන හේතුව හරිගේ AC කරන්ට් පෙන්වන්න හේතුව අපෝ කියන්නකෝ. මේකේ බං මෙතනදී අර මේ කියන්නේ මේ මෙතන අර වෙනස් වෙනකොට මෙතන අර බං මෙතන ගිහිල්ලා මෙයා ඩිෆ්ලෙක්ටිඩ් ඔය එක කියන්නේ මෙයාට දෙන්න පුළුවන් මේ දෙකේ සම්ප්‍රයුක්තෙන් තමයි ඩිෆ්ලෙක්ට් එක ඇති වෙන්නේ.
සොරි ඩෑම්පින් හ්ම්. ඩිෆ්ලෙක්ට් කියන්නේ ඩෑම්ප් එක ඇති වෙන්නේ මේ දෙකේ අර සම්ප්‍රයුක්ත තියෙන එහාට මෙහාට වෙවීම. ඒ ගැස්ම හ්ම්. නිසා තමයි අමාරුව වෙන්නේ. ඒ පොඩි ගැස්ම නිසා. ඒ කියන්නේ අර මෙතන අර මේ මොකද්ද මේ කරන්ට් එකේ දිශාව වෙනස් වෙනකොට මොකද වෙන්නේ? බලයේ දිශාව වෙනස් වෙනවනේ. තේරුණාද? එතකොට මොකද ඔව්. අරගේ මොකද වෙන්නේ? මේකේ බලයේ දිශාව වෙනස් වුණාද මෙහාට තියෙන බලය? ශේෂ්ත්‍රය වෙනස් වුණා කියලා. n එක s ට ගියා කියලා, s එක n ට ගියා කියලා. මෙයාගේ මේ මත යෙදෙන බලය කොයි පැත්තටද හැමතිස්සෙම? අහටනේ. මේ පැත්තටනේ. මේ හ්ම්. පැත්තට නේ? හරි දැන් හරි දැන් හරි. මේ පැත්තට වෙනසක් වෙනතර විශාලත්වය වෙනසක් වෙනත් අර සීන් එක තමයි. විශාලත්වයේ වෙනසක් ඒ කියන්නේ ඒකේ විශාලත්වය කියන්නේ අර ලොකු මේ කියන්නේ මෙතන අර මේ අගේ කැස්සෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ අපිට එකාගේක මේ බලා ගන්න පුළුවන්. ඒකක් තියෙනවා. මේක නිසා මේ ඒක පාවිච්චි කරන්න පුළුවන් අපිට AC කරන්ට්මයි. ඒක තමයි එතන කියලා තියෙන්නේ. මෙතන වෙන්නේ අර මේ බලයේ දිශාව වෙනස් වෙන එක. කවුද මේ සේනා අවුලක් එහෙම තියෙනවා? නෑ හරි හරි හරි. උමුතුර අවුලක් නැද්ද? හරි. එහෙමනම් ඒ කොටස ඒ කොටස මේ තියරි එක පැහැදිලි කරන්න. දැන් මේක කොහොමද ප්‍රොපෝෂනල් උනේ මේ කරන්ට් එකේ ස්ක්වයර් එකට. දැන් මෙහෙමයි. මෙතන මෙහෙම සිද්ධියක් වෙනවා. දැන් මෙතන මම මේ කරන්ට් එකක් යනවා. මේ කරන්ට් එකක් ගිහිල්ලා මේ ඇති කරනවානේ මොකද්ද? ශේෂ්ත්‍රය. මේ ශේෂ්ත්‍රය ඇති කරද්දි මොකද වෙන්නේ මං කිව්වේ මෙයාගේ මොකක් වෙනවද මේ මෙතන කියලා තියෙන්නේ? කොතනද මේ තියෙන්නේ? Anderson opposite polarity would be induced in the ion. මොකද වෙන්නේ? opposite polarity එකක් ඇති වෙනවා. ඒ කියන්නේ මේකේ ns ඇති වෙනකොට මෙයාගේ මේ පැත්තට ns එකක් ඇති වෙනවා. ඒ n එක s එක දිශාවට ඇදෙන නිසා තමයි යකඩ කැලලක් කැමතිස්සෙම මේ චුම්බකයක් දිශාවට ඇදෙන්නේ. හරි. එතකොට මෙයාට පේන්නේ හරියට මෙයා යකඩ කැලලක් වගේ නෙමෙයි. මෙයාට පේන්නේ හරියට මෙයා වගේම එක්කෙනෙක් වගේ. මෙයා වගේම කරන්ට් එකක් අරගෙන කොයිල් එකක් වගේ මෙයාට මෙයාව පේනවා. හරිද? තේරුණාද? ඒක තේරුණාද? මෙහෙමයි. ඒ කියන්නේ මෙයාට පේන්නේ මෙයාව යකඩ කැලලක් වගේ නෙමෙයි. කරන්ට් එකක් ගෙනින්න මේ එකක් වගේ තමයි පේන්නේ. එතකොට එතෙන්දි වෙන සිද්ධිය තමයි මේක. දැන් අපි දන්නවනේ මේක. F සමානයි BIL sin θ. ඕකේ ඔන්නේ B කියන කෙනා. මෙන්න මේ B කියන කෙනා අපි කියන මොකද්ද චුම්බක ක්ෂේත්‍ර ඝනත්වය. අන්නේ ඒ ක්ෂේත්‍ර ඝනත්වය කාටද සමානුපාතිකයි කියන්නේ? අපි හිතමුකෝ ක්ෂේත්‍ර ඝනත්වය ඇති කරන්නේ මේ කම්බියකින් කියලා. ඒ කියන්නේ මේ කම්බියක් කොහම යන කම්බියකින් තමයි මේ නිකම්ට හිතමුකෝ යන කම්බියකින් තමයි ඔය චුම්බක ක්ෂේත්‍රය ඇති කරන්නේ කියලා. අර ඒක මම කලින් කිව්වා වගේ ඒක වටා තියෙන අර ධාරාවල් ධාරාවල් නෙමෙයි ක්ෂේත්‍ර වලලු වලින් කියලා. මේ හරිද? එතකොට ඉස්සල්ල එකේ තිබ්බ චුම්බකය ඒක වෙනසක් වෙන්නේ නැහැ නේ. ඒක කොහොමද ස්ථිර චුම්බකයක් යන්නේ? ඔව් ස්ථිර චුම්බකය. ඕකේ. ඔබ ශේෂ්ත්‍රය ඇති වෙන්නත් අයි බලපානවන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඔව් ඒක තමයි මම කියන දේ අර මේ කියන්නේ මෙතන මම ඔව් පැහැදිලි කරගන්න ඕනේ ඒක තමයි. ඔව් කියන්නේ කොයිල් එක යද්දී ඒක ඇති වෙනවනේ අර ධාරාව. ඒ කියන්නේ කොයිල් එකේ ධාරාව නිසා තමයි මේ මොකද්ද මේ B කියන කෙනා ඇති වෙන්නේ. හරි. ඒ වගේම තමයි එයාට පේන්නේ අරයවත් මොකක් වගේද? අර මොකද්ද මේ මේක මේ අයන් මේන් එක අයන් මේන් එක කියන්නේ මේ අර යකඩපතුරු එයාගෙත් මේ යාට ධාරාව කියන්නේ මොකද්ද මේ ශේෂ්ත්‍රයක් ඉන්ඩියුස් වෙලා වගේ නෙමෙයි. එතකොට එයාට පේන්නේ මෙයා හරියට මේ වගේ නෙමෙයි. හරියට ධාරාවක් ගෙනියන අර විදිහම මේ ධාරා කුඩුවක් වගේ තමයි පේන්නේ. හරිද? ඔන්න ඒ විදිහ මේ කොයිල් එකක් උතු මේ එකක් වගේ තමයි එයාට පේන්නේ. ඒ විතර නෙමෙයි එයා වගේම කෙනෙක් වගේ පේන්නේ. ඒ කියන්නේ අරයා අයි ධාරාවක් ගෙනියනවා මෙයාට පේන්නේ මෙයාව අයි ධාරාවක් ගෙනියන කෙනෙක් වගේ. හරිද? කොහොම අයි ධාරාවක් ගෙනියන කෙනෙක් වගේ පේන්නේ. ඒතකොට ඒ විතර නෙමෙයි එයාගේ ෆ්ලක්ස් එක B කියලා තමයි මෙයාට පේන්නේ. අරයාගේ ෆ්ලක්ස් එක B නම් මෙයාගේ ෆ්ලක්ස් එකත් මෙයාට පේන්නේ B වගේ. මෙයාට පේන්නේ මෙන්න මෙයා B වගේ. අර කිව් විදිහම. එහෙනම් දෙතර උතර දෙකක් තියෙනවනේ මේ. කොටස් දෙකක් තියෙනවා. දෙන්නම ගමු.
වගේ දෙන්නෙක් ඉන්නවා නිකන්. දැන් මම පැහැදිලි කරන්නේ අර කොහොමද i වර්ගයට මේ සමානුපාතික වුනේ කියලා. දැන් මට කියන්න මේකේ මේ ns එක කොහොමද තෝරගන්නේ? මේ පැත්තේ තියෙන මොකක්ද? එන්නේ s එක. මේකේ තියෙන මේ පැත්තේ එන්නේ. මේකේ තියෙන s එක. මොකද වෙන්නේ n එක s එක? ආකර්ෂණය වෙනවද විකර්ෂණය වෙනවද? ආකර්ෂණය වෙනවා. එතකොට තමයි අන්න අර අයන් වෙන එක මොකද වෙන්නේ? මේ පැත්තට මේ නැමෙන්නේ. අයන් වෙන එක මෙහාට නැමෙන්නේ. මෙයාට අර මේ කියන්නේ මෙයා ඉන්ඩියුස් කරන මේ ප්‍රේරණය කරන චුම්බක ක්ෂේත්‍රය නිසා. මෙතන මේ ක්ෂේත්‍රය ඡේදනය කරන මෙයාට පේන්නේ දැන් මේ වගේ කෙනෙක් විදියට. දැන් එතකොට මෙයාගේ මේ B කියන කෙනා කාටද සමානුපාතිකයි කියන්නේ? සාමාන්‍යයෙන් මෙහෙම ධාරාවක් ගෙනියනකොට කම්බියකින් මේ විදියට ධාරාවක් ගෙනියනකොට ඒ ඇති කරන B කියන කෙනා සමානුපාතිකයි කියනවා කාටද? දැන් ප්‍රොපෝෂනල් කියලා කියනවා ධාරාවට. හරි. කම්බිය ධාරාවට ඇති වෙන B ප්‍රොපෝෂන් වෙනවා. ඒක තමයි මෙන්න මෙතන මේකෙන් කියලා දෙන්නේ. හරි. එතකොට දැන් බලන්නකො මම අර සමීකරණ දිහා බලමු. කිව්ද තියෙන්නේ. මෙන්න මේක බලන්න. F සමානයි FR නෙමෙයි. F සමානයි BIL sin θ. මේක මේ I මේ B කියන කෙනා කවුද ඇති කරන්නේ? දැන් අපි හිතන්නේ මෙයාව දානවා මේ F එක දානවා මම අර අයන් මේන් එකට. ඒ කියන්නේ මෙන්න මේ මොකක්ද? කම්බි. මේ මෙන්න මේ මොකක්ද මේ දඟරේට දානවා. ඒ දඟරේට දැම්මාම B කියන කෙනා ඇති කරන්නේ කවුද? දැන් එයා අයිමනේ නේ. ඒ කියන්නේ B කියන කෙනා ඇති කරේ කවුද? මෙයානේ. දැන් මෙයා බලයක් ඇති කරන්න බලපෑම් කරේ කවුද? මෙයානේ. ඒ කියන්නේ මේ B එක ඇති කරේ මෙයා මත බලය ඇති වෙන්න. බලෙත් අතර වෙන්නන්න. මෙයා මත බලය ඇති වෙන්න. B කියන කෙනා ඇති කරේ කවුද? මෙයා. හරි. එතකොට මෙන්න මේ B මෙයා ඇති කරන B කාටද ප්‍රොපෝෂනල් වෙන්නේ? ධාරාවට ප්‍රොපෝෂනල්. එතකොට මට මේ B කියන කෙනා මොකක් කියලා ලියන්න පුළුවන්? KIB වගේ ලියන්න පුළුවන් නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ කතාවට එන්නේ. ඔව්. KIB වගේ එකක් ලියන්න පුළුවන්. එතකොට මෙහෙම ලියන්න. සමානයි KI වතාව IL sin θ නේ. KI වතාව IL sin θ. දැන් මෙතන I දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒ I දෙන්න වෙනස්ද සමානයි? දැන් මෙයාට පේන්නේ අර වගේම කෙනෙක් වගේ. I ධාරාව කියන්නේ සමාන. ඒතර මොකද වෙන්නේ? K වතා මම හිතන්නේ මම K කියන කෙනයි L sin θ කියන සේරමයි K dash නැත්නම් K1 කියලා ගන්නවා. K1 I වර්ගය. එහෙනම් මට දැන් කියන්න පුළුවන් මොකක්ද? මෙන්න මේ තියෙන බලය කියන කෙනා. කාට සමානයි K1 තව I වර්ගයට. හරි. ඔන්නෝක මම අරගෙන යනවා එහා පැත්තට දැන්. රූපෙට අරගෙන. දැන් බලන්න දැන් මෙයා මත ඇති වෙන මෙහාට බලය තමයි දැන් මම කිව්වේ. ඒක මකන්නේ. මෙන්න මෙයාගේ මෙහා පැත්තට ඇති වෙන බලය තමයි ඔය K1 I වර්ගය කියලා කිව්වේ. එතකොට මෙතන තියෙනවා මොකක්ද? මෙන්න මෙතන පොඩි භාණ්ඩයක් තියෙනවා. මොකක්ද ඒ තියෙන්නේ? මෙතන තියෙනවා ස්ප්‍රින් එක. ඉගෙන මොකද්ද මේ අර. ඒකට මොකද්ද මං කියන්නේ? ස්ප්‍රින් එක මොකක්ද කියන්නේ? ස්ප්‍රින් යන්නේ. කොයිල් එක නැත ස්ප්‍රින්. කොයිල්. අන්නේ කොයිල්. කොයිල් නැත ස්ප්‍රින් එක. ඒ ස්ප්‍රින් එක ඒකෙන් මොකද ගන්න? ස්ප්‍රින් එක අපි දන්නවා ටෝ ගැන. ටෝ සමානයි KT ටනේ.
එතකොට මේ බලයෙන් මෙන්න මේ අක්ෂය වටා මේ බලයෙන් ඇති වෙන ටෝ එකක් නේ. එතකොට අන්නේ ටෝ එක කියන්නේ කිව්වද F වතාවක් කාරණේ. එතකොට යන්නේ F වතාවක් කාට සමාන වෙන වෙලාවට මෙන්න මේ ටෝ එකට. මෙතන අපි ටෝ C කියලා ගමු කන්ට්‍රෝලින් ටෝ එකනේ. මොකද එයානේ කන්ට්‍රෝල් කරන්නේ මෙයාගේ තියෙන ටෝ එක. ටෝ එකට සමාන වෙලාවට තමයි මේ කම්බිය ගිහලා මේ දශය ගිහලා නතර වෙන්නේ. එතකොට මේ FR සමානයි ඒ වතාවක් T ට. එතකොට FR කියලා sorry FR නෙමෙයි ටෝ C කියන්නේ K වතාවක් T නේ. FR කියන්නේ K1 I වර්ග වතාවක් අපි හිතමුකෝ මෙන්න මේ දුර R කියලා. එතකොට ගන්න පුළුවන් K1 I වර්ග වතාවක් R කියලා නේ. එතකොට මේ R අපි දන්නවා නියතයි. දැන් මොකද වෙන්නේ? I වර්ගය කාටද සමානුපාතික වෙන්නේ? T කට. ඒක තේරුණාද? මේ අදින්න ගියාම තමයි බැප්පායින්. ඒතර ස්කේල් එක මේ මොකක්ද යුනිෆෝම් එකක් වෙන්නේ නැහැ මොකද්ද? දැන් ටීට I වර්ගයේ සමානුපාතික වෙන්නේ. ඔව්. එතකොට අර සමාන පරතර තියෙන විදිහක් නැහැ නේ. ඔව් අන්න ඒක තියෙනවා. ඔව් අන්න ඒක තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ මෙන්න මේ ස්කේලර් එකේ මොනවාට පේනවා ඉතින් මෙතන මේ ඇඳලා තියෙන එකෙත් මොකද වෙලා තියෙන්නේ? බලන්න මේ මුල් හරේ චූටි. හරියට නේද? හරි. අන්නේ සීන් එක තියෙනවා. ඒතර අර ස්කේලර් එක ඊට ප්‍රොපෝෂනල් වෙච්ච නිසා මේ ඒකේ සාමාන්‍ය අපි ස්කේලර් එක ලකුණු කරනකොට මේ ඒකාකාරව ලකුණු. මේකේ සීන් එක දැන්. හරි. එහෙනම් ඒකට සාරන්නේ ප්‍රශ්නෙම තියෙනවා. ක්ලියර් කරන්න. නෑ යන් ඊළඟ එකට. දැන් අපි කොටස් දෙකක් ඉගෙන ගත්තා. permanent magnet moving coil meter, moving iron meter කියලා දෙන්න. එතකොට ඒක මේ DC වලටත් අවුලක් නැහැ නේ. ඔව් ඒක DC වල DC වල කොහොමද අවුලන්නේ? මේ AC වලටත් ගන්න පුළුවන් එක තමයි විශේෂත්වය. මේක AC වලට ගන්න බෑ. මේක DC වලට විතරයි. ඊට පස්සේ යනවා ඩයිනමෝ ටයිප් ඉන්ස්ට්‍රුමන්ට්ස්. මේ ඩයිනමෝ ටයිප් ඉන්ස්ට්‍රුමන්ට් වලට ආවට පස්සේ ඒක තියෙන්නේ අර මේ අපි පළවෙනියට කතා කරපු එකම තමයි. හැබැයි ඊට වඩා සිද්ධිය ගොඩක් දුරට වෙනස් වෙනවා. මොකද ඒකෙදි ගන්න ස්ථිර චුම්බකයක් නෙමෙයි. මේකත් ස්ථිර චුම්බකයක් නේ. මැදට ගත්තේ කොයිල් එක. ඒකෙදි මේ මැදට ගත්ත සෙට් එක එහෙමම ගන්නවා. මේ වань මැදට ගත්ත සෙට් එක එහෙමම අරන් තියෙනවා. දෙපැත්තට දානවා මොකද්ද? කලින් තිබ්බ ස්ථිර චුම්බකයක් දැන් දානවා විද්‍යුත් චුම්බකයක්. හරි. එතකොට දැන් මම මේ උපකරණයේ තැන් තැන් වල ගිහිල්ලා හයි කරන්නේ මේකට බැටරියක් බැඳගෙන ගිහිල්ලා නෙමෙයි නේ. දැන් මොකද වෙන්නේ? මම මේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන්ම තමයි. ඒ කියන්නේ මම ඒ දාන මේ මොකද්ද? පද්ධතියෙන්ම තමයි මෙයාට කරන්ට් එක ගන්න වෙන්නේ. නේ. ඒතකොට මේ දෙකට කරන්ට් එක ගන්න වෙන්නේ මම දාන පද්ධතියෙන්. ඒ කරන්ට් එක නිසා මොකද වෙන්නේ? මෙතන තියෙන ෆ්ලක්ස් එක. ඒ ෆ්ලක්ස් එකේ NS විදිහට ඇති වෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? අර කලින් වගේම මෙයා හරහා ධාරාවක් කොහොමද දාන්නේ? බස් ශේෂ්ත්‍රය කොහෙද තියෙන්නේ? එක්ක මෙහි ඉඳන් මෙහෙට. නැත්නම් ධාරාවකින් චුත් අනිත් පැත්තට මෙහි ඉඳන් මෙහෙට ශේෂ්ත්‍රය තියෙන්නේ. හරි. ඉඳලා වෙන්නන්නේ මේක. ශේෂ්ත්‍රය මෙහි ඉඳන් මෙහෙට තියෙන්නේ. හරිනේ. එතකොට මොකද වෙන්නේ? අර කලින් වගේම මෙන්න මේ දගරේ මත මොකද වෙන්නේ? බලයක් ඇති වෙලා මේ හැබැයි මෙතන මේ ඔව් හරි දගරේ මත බලයක් ඇති වෙනවා. ඒ දගරේ ධාරාවක් ගෙනියනවා. හරි. දගරේ මත බලයක් ඇතිලා දගරේ මොකද වෙන්නේ? බල මේ ටෝ එකක් ඇති වෙනවා. ඒ ටෝ එක නිසා තමයි මේ හැරෙන්නේ. ඒ ටෝ එක පාලනය කරන්න මෙතන තියෙන කන්ට්‍රෝලින් ටෝ එකක් දෙන්න ස්ප්‍රින්ග් එක. මේක ඩිෆ්ලෙන්ටින් ටෝ, මේක කන්ට්‍රෝලින් ටෝ. හරිනේ. අර සිද්ධියම තමයි. හැබැයි ඊට වඩා ටිකක් මෙතන අර මේ කියන්නේ භාවිතය ටිකක් වෙනස් වෙනවා. අරකට වඩා. බාණ්ඩක් පළවෙනි බලමු. The dynamometer type instrument is also a moving coil instrument.
In this case, the permanent magnet is replaced by a pair of fixed coils to give the fixed field. එතකොට දැන් තේරෙනවා මේ කලින් වගේ අර තියෙන චුම්බක දෙක වෙනකොට තමයි මේ දෙක දාලා තියෙන්නේ. ඊළඟට කියලා තියෙනවා deflection would be proportional to the product of the current. මෙන්න මේ දෙකේ කරන්ට් එකේ ප්‍රොඩක්ට් එකට තමයිලු මේ මොකක් වෙන්නේද? deflection එක proportional වෙන්නේ. හරිද? කියන්නේ මෙන්න මේක ගෙනියන කරන්ට් එකයි මේක ගෙනියන කරන්ට් එකයි දෙකේ ගුණිතයට තමයි මෙයා ප්‍රොපෝර්ෂනල් වෙන්නේ. එන අර මේ දෙවෙනි එකේ වගේ. මේක කතා කරේ i එක i වර්ගය වුණා. ඒ වගේ මොකද වෙන්නේ? මෙතන i1 නම් i2 නම් දැන් මෙතන ඔයාලට පේනවා මේ පරිපතේ නම් මොකද කරලා තියෙන්නේ? ඒ i දෙකම සමාන වෙන්න තමයි දීලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? i වර්ගයේ විදිහට ගත්තා ඒකනේ. i1 i2 දෙකක් නෙමෙයි i1 වගේනේ. එතකොට ඒ i වර්ගයට තමයි ප්‍රොපෝර්ෂනල් වෙන්නේ. හරි. ඔතන වෙන්නේ අර කලින් සිද්ධියමයි. මේන්නේ මෙතන දැන් අර චුට්ටක් මම ඇදලා පෙන්නන්නම්. ටිකක් පැහැදිලි වෙන්න. මෙතන නම් ඒක මෙහෙම ධාරාවක් යන්නේ කියලා. ධාරාවක් යදී මොකද වෙන්නේ? මේ පැත්තට තමයි. ඒකට ධාරාවක් ගලන්න ගත්තාම මෙහෙම තැන ධාරාවක් මෙයාට තියෙනවා. මෙයාගේ මේ කොයිල් එක මේක නම් මේ කොයිල් එක හරියට ඇදලා නැහැ. මේ පැත්තට තමයි කොයිල් එක ඇදලා මේ වතුන තියෙන්නේ. කොයිල් එක උතල දී. අර මෙන්න මෙතනින් මේ බලන්න. ශේෂ්ත්‍රයේ මේට ගලදී මේ බලන්න. අර කලින් වගේ කලින් කිය අර පළවෙනියට කතා කරපු එක වගේ. ඒක වෙනවා. කියන්නේ ශේෂ්ත්‍රය දැන් මේකේ මේක මේ ඔතල තියෙන පැත්තට අනුව යන්නේ. මේක උතල තියෙන මෙහෙටම තින්නෝ ඔව් මේ එකේ ඇතුළත තියෙන්නේ ওই පැත්තට නෙමෙයි නේන්න ඕනේ. මේක තමයි මේකමට මට හිතෙනවා. ඔය ඇඳලා තියෙන පැත්ත හරියනේ. ඔව්නේ. ඒ කියන පොඩ්ඩක් කියන මෙන්න මෙතන පොඩි ඌපයක් තිබ්බා. ඒක බලන්න. මෙන්න මේ විදිහට තමයි ගලන්නේ. හරි. ඒකෙත් හැබැයි වැරදිද මන්දනේ ඇඳලා තියෙන්නේ. සමිස්කේ කියපු කතාව හරි. දැන් ඔගේ ධාරාව ගලනකොට මෙහෙම ඉන්නේ. ඉතින් ධාරාව ගලාගෙන යනකොට මේක ඇර ඇති වෙනවා මොකද ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ගමු මේක. මේ තියෙනවා. ඒත් තියෙනවා S එක. S එකෙන් තමයි අපි දන්නේ. යා. तो शेष मेरा मेहटा अंदर मतलब नहीं है अगर ये उनका बुरा हिलने लगती है मैं के प्रश्न ही नहीं है तो मैं ये सद्य में और भी प्रश्न तीन और है ना समझ ओ प्रश्न नहीं है मैं मम्मी බලන්න කොයිල් එක මොකද්ද වෙන්නේ කියලා. කොයිල් එක මචං මෙහෙමයි. ඒක අර පළවෙනි විදිහට හිතන්න. මේ පළවෙනි එකේ අපි පාවිච්චි කරන්නේ මෙන්න මේකේ මෙන්න මේකමයි වෙන්නේ. මෙතන අර ශේෂ්ත්‍රයේ වෙනුවට චුම් මේ ස්ථිර චුම්බකයක් නැතුව මේ කොයිල් එකම දාලා. නෑ හරි ඒක හරි තියෙනවා නෑ මම බලුවේ මේ අර කැරකෙන්නේ කොහොමද කියලා බලන් ඉන්නේ. ඔබ කියන එක කියන් ඔබ. හරිද? එතකොට දැන් අර විදිහම ශේෂ්ත්‍රයක් දුන්නාම අර දන්නවද අර කලින් කේ වගේම තමයි කරන්නේ. මේ කලින් කේ වගේම අර ස්ප්‍රින් එක මත මේ මොකද්ද ස්ප්‍රින් එක නෙවෙයි කොයිල් එක මත බලයක් ඇති වෙනවා. කෙනෝගේ කරලා දෙන අර ස්ථිර චුම්බකයක් කියන්නේ විද්‍යුත් චුම්බකයක් විතර හදාගත්ත එක නේ. ඒ චුම්බකයේ විද්‍යුත් චුම්බකයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට අර කලින් තිබ්බ විද්‍යුත් චුම්බකේ නේද ස්ථිර චුම්බකයක් තියෙනවා. එතකොට ඔතනදී අර අපි දැන් දැක්කනේ කලින් මොකද්ද මේ B එක මොකේද සමානුපාතික උනේ? B එක සමානුපාතික වුණා කාටද? height. දැන් මෙතන B දෙකක් ඉන්නවා. මෙතනත් B එකක් ඉන්නවා. B1. මෙතන තියෙනවා B2. හරිද? තේරුණා? දැන් ඔය දෙකේ ගුණිතය තමයි B1 B2 දෙකේ ගුණිතය තමයි. ඒක ඉතින් මට ඒක කියන්න තේරෙන්නේ ඒක අර
තියරි වලට අනුව එහෙම. හරි. B1 B2 දෙකේ ගුණිතය තමයි මේ මොකක් වෙලා තින්නේ. දැන් අර සම්ප්‍රයුක්ත B එක විදිහට ක්‍රියා කරනවා. හරිද? එතකොට අපි දන්නවා BIL sin θ තමයි ටක් ඉන්න අතෙන් ගණ්ඩෙන් B1 ධන B2 නේ. එම සීන් එකක් තියෙනවනේ සමිෂ්ක. ඔබට පේන්නේ නැද්ද? ඔයිස්ක දෙකම එකම පැත්තට වෙනකොට එකතු වෙනවා වගේ ගුණිතය එන්න දෙකම මට තේරෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ ගුණිතේ නෙමෙයි. මේවට දැන් මට ඉතින් එකතු තමයි එන්නේ. හරි. මට වැරදුනේ නැහැ. ගුණිතේ නෙමෙයි එකතු වෙන්නේ. එකතු කියලා ගන්න. එතකොට අපි ගමු B1 ධන B2. B වතාවක් IL මේ sin θ. මේ ෆ්ලක්ස් දෙකේ එකතුව තමයි එන්නේ මේකට ක්‍රියා කරන සංප්‍රේක්ෂක මේ ක්ෂේත්‍රය කියන්නේ මෙන්න මේ සංප්‍රේක්ෂක B එක කියන්නේ B1 ධන B2. එතකොට දැන් බලන්න මෙතන I එකක් තියෙනවා. ඒ මොන I එකද? මේ මෙන්න මේක හරහා ගන්න. අපි හිතමු මේක I2 කියලා. මේක හරහා ගන්න එක I කියලා. හිතමු I. මෙතන I දුන්නාම මේකට යන්නේ I1 කියලා හිතමු. මෙතෙන්ට යන්නේ I1 කියලා හිතමු. එතකොට I1 I2 දෙකේ මොකද වෙන්නේ? මෙතන තියෙන්නේ මොකද්ද? මේ L කියලා කියන්නේ ධාරාව සන්නයික ගන්න ධාරාව. sorry I කියලා කියන්නේ L එක නෙමෙයි. L එක කියන්නේ. හරිද? I2 B කියන්නේ B කාටද ප්‍රොපෝෂන් එක? B එක ලියන්න පුළුවන් මට. ඒ වතාව I1 කියන්නේ මෙතන I1 මේක ගලන ධාරාව. ඒතර B1 එක ලියන්න පුළුවන් K1 වතාවක් I1 කියලා. B2 එක ලියන්න පුළුවන් K1 වතාවක් I1 කියලා. sorry K1 හෝ K2 මොකක් හරි K එකක්. හරිද? එන K2 වතාව I2 I1. එතකොට මොකද වෙන්නේ? I1 මට එළියට ගන්න පුළුවන්. ඔය ඊළඟ සැරේ නම් මොකක් හරි කියලා මේ එළියට තියාගන්න ඔච්චර පාරම කියන්නේ. හරි K1 ගන්න K2 වතාව I1. ඒකත් එක්ක ගුණ වෙනවා කවුද? I2. ඒක වතාව ඒකෙන් තව තියෙනවා L sin θ. මේ ගෙදර සද්දයක් නැහැ. මෙන්න මේ දෙකේ ගුණිතයට තමයි මොකක් ප්‍රොපෝෂන් වෙන්නේ. K dash කියලා ගත්තොත් මම K1 ගන්න K2 ගන්න L එකක් sin θ කරේවා. K3 කියලා ගත්තොත් I1 I2 ට ප්‍රොපෝෂන් වෙනවා. නේ? කවුද ප්‍රොපෝෂන් වෙන්නේ? X කියන එක. බලේ කියන්නේ දැන් කියන්නේ. නේ? මේක සමානයි. බලේ. මේ කට්ටිය ප්‍රශ්න කියනවා නම් අහන්නේ. සේනට ඇහෙන්නේ හැල්ලු. අපිට ඇහෙනවද අහනවා? ඔතන තියෙන්නේ. ඔච්චර ලයින් නේද? කොහෙන්ද මම බලන්නේ chat? එයාට chat කියලා තියෙනවනේ. මේ මට ජින්න වැහෙන්නේ නැහැ. සමිෂ්ක වැහෙනවා හොඳට. මේ ජින්නම ඉන්න ගමන් අර අප්සෙට් වෙනවා ජින්නලා ගෙදර මොකක් හරි පීරි ගන්නවා වගේ සද්දයක් එනවා මට. ඔව් මට දැනෙනවා.
මේ බ්ලෙන්ඩර් එකක් දාලා ඒක තමයි මම හෙව්වේ සද්ද එනවද කියලා කිව්වොත් බඩු පොලේ ගහනවා ඇහෙනවා. මේ මගේ සද්ද අඩුවෙන් නැහැ නෑ නෑ උඹේ සද්දේ ඒවට වඩා අඩුවෙන් තමයි ඇහෙන්නේ. ඔව් ඇත්ත. නෑ නෑ ඒක අපිට ඇහෙනවා සේනාචර තමයි ප්‍රශ්නේ යන්නේ. මට සේනා මෙච්චලා කියපුවා. කොහෙන්ද සේනා අවුල නෑන දැන් මං කියාගෙන මේකම හිමින් කියන්න මේ සේනා නේඩි හරි 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 ඒ මචං දැන් මෙහෙමයි ඈ තේරු නැද්ද නෑ නෑ ඒක මං කිව්වේ ඔව් තේරු නැද්ද නෑ නෑ මට මේ හරි ඔක් කියන් යන්නකෝ මම ඊට පස්සේ අහන්න ඔව් මොකක්ද අහන්නේ නැහැ විශ්ක නෑ නෑ උඹ කියන්නේ කියලා ඔතන ඉවර කරගන්න නෑ ඒක තමයි මේ ඔයා මේ චුට්ට විස්තර කරලා පස්සේ මම තේරම අහන්න දැන් මෙහෙම මචං දැන් අර මේ දක්වා කියපු ටික පොඩ්ඩක් උඹලට තේරෙනවද කියලා මෙහෙමයි ලෙක්චර් එකේ මචං මේව මොකුත් කියන්නේ නැහැ අනේ හරි ඕකේ F සමානයි අර මේක දාගෙන ඊට පස්සේ දාන්නේ ඔව් මේ ඔය හිටපු තැනට යන්නකෝ හිටපු තැනට මෙතෙන්ටද පින්තූරෙට ඒ කියන්නේ කලින් දාගෙන පින්තූරෙට එකකින් අහන්න ලේසි මේක නෙමෙයිද අන්න ඕකේ නවත්තන්නකෝ ඔව් ඔහොම දැන් ඕකේ වන් ඇති වෙනවනේ මොකක් හරි කරගෙන නවත්ත ගන්නෝ ඕකේ අර ෆික්ස් කොයිල් දෙකකින් කියන්නේ ඔතන තියෙන දෙපැත්තේ තියෙන කොයිල් වලින් ඇති වෙනවනේ මේ චුම්බක ක්ෂේත්‍රය ප්‍රේරණය වෙනවනේ ඔව් ඉතින් ඒකම බං ඔය හයි කරලා තියෙන කොයිල් එක කියන්නේ හයින් කරලා තියෙන එක තියෙන කොයිල් එක හයි කරලා තියෙන එක ඔව් ඉතින් දැන් ඔය අපි කොයිල් එක මැද්දේ තියෙන ඒකෙත් යනවනේ ධාරාව ඔව් ඔව් එතකොට ඒකෙත් ඇති වෙන්න ඕනේ මේ ප්‍රේරණයක් වෙන්න ඕනේ චුම්බක ක්ෂේත්‍රය ඒක මචං මෙහෙමයි එතන අපි දැන් මෙන්න මේ රූපේ තමයි අවුල තියෙන්නේ මේකේ මේ කම්බිය මෙහෙ ඔය අතර නෙමෙයි කම්බි එන්න ඕනේ කම්බිය ඔය අතර නෙමෙයි එන්න ඕනේ ඒකයි සීන් දැන් මෙන්න මේක බලන්න මෙන්න මේක බලන්න සමිස්ක දැන් මේක බලන්න මේකෙදි මෙහෙම ධාරාව ගලද්දි දැන් මෙතනත් හරියට තේරෙන්නේ නැත්තම් මේක බලන්න ඒ කියන්නේ පෙර මුල්ම එක තමයි ඒක අර ස්ථීර චුම්බකයේ වෙනුවට ඔතන මේ අපි අවන තරන්ට එකම චුම්බකයක් හදාගෙන තියෙන්නේ අනිත් මේක ඉතුරු කැලේ ටික ඔක්කොම අරක වගේම සේම්මයි අර මැද කොයිල් එකත් අර අපේ පළවෙනි අර නිකන් මේ මැග්නට් එක තියෙන එක වගේම තමයි ඔන්න ඔය ඉන්න එක වගේ මේකේ මචං තියෙන්නේ දැන් ඒතකොට ෆ්ලක්ස් එක මෙහෙම මේ උඩට යට නැන් සම්බන්ධ ඒතකොට ඒක මේ අරකට බලපෑම නැහැ ඒක උඩී දැන් යන්න යන්නේ ඒ කොයිල් එක ෆ්ලක්ස් එක තියෙන්නේ දැන් කරන්නේ මේ බ්ලෙන්ඩර් එක දාන්නේ දැන් අපිට උඹවත් බ්ලෙන්ඩ් කරනවා කිව්ව තේරෙන්නේ උඹ ඇහෙන්නේ නැහැ බොල උඹේ සද්ද එකපාරට අඩු වෙලා එහෙනම් මම මේ කියන එක අඩු වෙන හින්දා දන්නේ නෑ හරි එහෙනම් උඹ බ්ලෙන්ඩර් ඇතුලේ දින්නේ නෑ මම කාමරේ ඇතුලේ දැන් බලන්න මේකේ මේ ෆ්ලක්ස් එක තියෙන්නේ මේ උඩට පහළට. ඒතර එන් එක තියෙන්නේ උඩනේ. දැක්කද? ඔව්. මේක තියෙන්නේ උඩ. S එක තියෙන්නේ යට. හරි. ඒතර ඒකේ ඒ ෆ්ලක්ස් එකේ ලොකු බලපෑමක් නැහැ. අර අනිත් චුම්බක ක්ෂේත්‍රය. හරි. හරියන්ත. මට ගියන් හරියට ප්‍රශ්නයක් දීලා ඒක ෆීල් කරා. දැන් බම් ආරකට යන්නකෝ. ඔව්. අනිත් එක අර අනිත් ප්‍රශ්න උඩ තැන. ප්‍රශ්න දෙකකට තියාගත්ත එක කමන්නේ. පින්තූර දෙක. මේකයි අරකයිද? අනිත් පින්තූරේ. දැන් මං අහන්නේ ඕකේ දැන් අර කොයිල් එක හරහා ධාරාව යන්නේ මොන කොයිල් එක කරාද? මේ කොයිල් එක කරාද? කොයිල් එක නෙමෙයි මැද තියෙන මේ කරා මොකක්ද ඒක අපි ඒක මොකක්ද කියලා තියන්නේ අද තියෙන්නේ කොයිල් එක. ඒකත් මූවින් කොයිල් ඒක ඔව් දැන් ඒක වටේ අපි ඔතන්න හේතුව ඒකේ ධාරාවක් කියන්නේ ඒකද? ඔව් ඒක වඩා ධාරාවක් යවන්නද? ධාරාවක් ඒ කියන්නේ ශමිෂ්ක අර කලින් අපේ අර මුලින්ම කතා කරපු වෝල්ට් මීටරේ තියෙන්නේ. ඔව්. ඒක අර මැද කොළ පාට බේස් එකේ අර කොයිල් එකක් ඔතලා තියෙන්නේ. ඔව්. අන්න ඒ කෑල්ලටම සමාන විදිහට තමයි ඕකේ මැද මූවින් කොයිල් එක කියන කෑල්ල තියෙන්නේ. හරිද? ඕකේ වෙනසකට තියෙන්නේ අතන අර ස්ථීර චුම්බක ශේෂ්ත්‍ර චුම්බකයකින් අර ශේෂ්ත්‍රයක් හදලා තියෙන්නේ ස්ථීර චුම්බකයකින්. හා අන්න ඒ වගේ චුම්බකයක් දාන්න නැතුව
අපි යවන ධාරාවෙන් මර්ගන් චුම්බක ශේෂ්ත්‍රයක් හදාගෙන තියෙන 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 අර අයි කියන්නේ ස්ථීර ඕකෙන් චුම්බකය ඇති වෙන වෙනුවට චුම්බක ශේෂ්ත්‍රය මේ වැඩේදී බලපාන්නේ නැහැ. නෑ ඒක බලපෑමක් නෑ. අර කලින් එකේ වගේම තමයි වෙනසකට දැන් තිබ්බේ ඕකේ ඔව් මේ කොයිල් බලය ඇති වෙද්දී මේ කොයිල් එක කොතල තියෙනවද වර්දී? ඒක එන්න නෑ කොයිල් ගානේ පැත්තට කිව්වොත් තව ප්‍රශ්නයක් වෙයි වගේ. නෑ ඒ කියන්නේ මේ වගේ මං කියන්නේ. මේ ඔය අර කලින් එකේ තියෙන විදිහම තමයි ඔතන තියෙන්නේ. කලින් එකේ තිබ්බ ස්ථීර මේවා. චුම්බකය වෙනුවට මෙතන කරන්ට් කැවල චුම්බකයක් අර හදාගන්න. හරි ෆොටෝ එකට යන්නකො ජින්න. මේකටද? ඒ කියන්නේ අර ඔය දැන් ඔයාගේ ස්ලයිඩ් එකේ තියෙන ඇත්ත ෆොටෝ එකට ඒකේ තියෙන්නේ අර ඇත්ත කොයිලක් වගේ උතුපි ගන්නේ මේකද? යට. යට කිව්වේ නෑ නෑ අර සිරා එකක් තිබ්බේ ඩයිනමෝ ටයිප් එකේ කියලා එකක්. යට මූවින් අයින් මීටර් එකට පස්සේ. මේක. මේකද? ඔව් අන්න ඒක ඔය කොහොමද තියාගන්නව? ඒක හැබැයි අර සිරාට දැන් අර ඒකේ අර ශමිෂ් කියන වගේ චුම්බක ශේෂ්ත්‍රය සීන් එකක් එන්න පුළුවන් ඕක මේ දැන් ඔය මේ තියෙන විදිහට හරියන්නේ නැද්ද? ඔන්න ඔය විදිහට හරියනවා. ඒ විදිහට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ අර මෙතන මෙහෙම සීන් එකක් තියෙනවනේ. මෙතන අර මේ මෙයාට මේ මෙන්න මේ මෙතන මේක හයි කරලා තියෙන්නේ මේ මොකද්ද? අර දෙපැත්තේ පොඩි කැලේ දෙකක් තියෙනවනේ ඉතින් එහාට යන්න තියෙන්නේ. ඔව් ඒක තමයි. එහෙන් තියෙන ඒ කියන්නේ මේ දර්ශකයක් තියෙනවනේ මෙතන මේ දර්ශකයේ දැන් මේකට අංශක 90කින් පිටනවා නම් මේක මෙහෙම හැරුණොත් මොකද වෙන්නේ? දර්ශකයේ තියෙන්නේ මේ පැත්තේ. ඒක රූපය ඇඳලා තියෙන එකේ පොඩි වරද්දක් තියෙනවා. දැන් මේ විදිහට කොයිල් එක තියලා දර්ශකයේ හයි කරලා තියෙන කොයිල් එකට මෙන්න මේ කොයි දකින්නේ? මේ කොයිල් එකට අංශක 90කින් නම් ඇඳලා තියෙන දර්ශකේ. මේ කොයිල් එක මෙහෙම හැරුණොත් මොකද වෙන්නේ? දර්ශකයේ කොහෙද තියෙන්නේ? මේ පැත්තේ. නේ? අපි හිතමු මෙන්න මේ අර ස්කේල් එක තියෙන්නේ මෙහෙම. එතකොට මේ දර්ශකයට යන්න පුළුවන් උඩරිම තැන මෙතනනේ. එතකොට ඒකට 90කින් හැරෙන්න පුළුවන්ද? බෑනේ. කියන පල්ලෙය හරියට තිරස් අතර හැරෙන්න බෑ. ඒ නිසා ඒ වෙලාවේදී ෆ්ලක්ස් එක කොහොමද යන්නේ? මෙහෙම යන්නේ ෆ්ලක්ස් එක. ඒතකොට ෆ්ලක්ස් එකකින් බලපෑම අඩුයි. ඒක බලපෑමක් නැහැ ඒක. එහෙම අර ඒකේ ලොකු බලපෑමක් එන්නේ නැහැ. ඒක නිසා තමයි මේ කියන්නේ මේ අනිත් මේකේ කියලා තියෙනවා මේ අර වොට් මීටර් වලට ගියාම කියනවා මෙන්න මෙතන තියෙන මේ රෙසිස්ටර් එකේ මේ ධාරාව මේ මොකද්ද රෙසිස්ටර් එක හුඟක් වැඩි කරනවා කියලා. ඒක නිසා මේක හරහා ගන්න මේ ධාරාව හුඟක් අඩු කරනවා. ධාරා හුඟක් අඩු වෙනවා. ධාරාව හුඟක් අඩු කරනවා. එතකොට ඒකේ තියෙන ෆ්ලක්ස් එක ගෙනිය හැකි තරම් කුඩා වෙනවා. එතකොට ඒක තමයි සීන් එක. ෆ්ලක්ස් එක ගෙනිය හැකි තරම්වත් නෙමෙයි ඉතින් අර. කියන්නේ සාමාන්‍යයෙන් අර මේ ෆ්ලක්ස් එකට ඇති කරන්න පුළුවන් බලපෑමට සාපේක්ෂව ඉතා කුඩායි. ඒක තමයි ඒකේ නේද? කියන විදිහට අර මෙහෙම ගොඩක් හැරලත් එකතු වෙන ප්‍රමාණය ඉතා කුඩායි. ඒක නිසා නොගෙනිය හැකි තරම් කුඩායි. ඒක නිසා ඒකේ අර ෆ්ලක්ස් එකෙන් බලපෑමක් නෑ. හරිද? ඉන්න ඒ මොකක්ද යන්න ගන්නවා? නෑ හරි කොයිල් එක මේ පින්තූරය තුළ තියෙන විදිහ පැත්තට හිතුවොත් එහෙම වැරදි තමයි. ඔව් මෙන්න මේක හිතනොත් වැරදි. මේකත් පොඩි අවුලක් තියෙනවා. මේකෙත් මේ වගේ තිරස් වුණොත් එහෙම කියලා සිරස් වුණොත් අවුලක් තියෙනවා. ඔව්. සිරස් වුණොත් ඔව් සිරස් වුණොත් තමයි සිරස් විග්ගොත් හරි මෙන්න මේක. ඔව් ඒ කියන්නේ ඔය රූපේ තියෙන සිරස් විදියටනේ. ඔච්චරටම හැරෙන්නේ නැහැ නේද? ඔච්චරටම හැරෙන්නේ නැහැ. පොඩ්ඩයි සිරස්ස තිබ්බොත් හරි සිරස්ස තිබ්බොත් චලිත වෙන්නේ නෑනේ. උඩටයි පල්ලෙහාට බල දෙක එන්නේ. ඔව් මේකනේ. හරිනේ. අන්න ඒකයි මේ දැන් සිරස්ස තිබ්බොත් උඹට තේරුණා නේ බල දෙක උඩට පහළට ඉන්නේ කියලා. එතකොට මොකද? ඔය එකක් තියෙන්නේ. තේරුණා? එහෙනම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අර මේකේ තියෙන වගේ තමයි තියෙන්න ඕනේ. හැබැයි කම්බිය උතල තියෙන විදිහ වැරදි මේක. කම්බිය තියෙන්න ඕනේ. මේක අර එහෙම වැරදියට නෙමෙයි. අතර මේක අර මේ රූපය අර මේක YouTube එකෙන් ගත්තේ. මේක අර පැහැදිලි කරන්න ඕන නිසා තමයි ඒගොල්ලෝ එහෙම ඇදලා තියෙන්නේ. ඒ කියන්නේ අර දෙවෙනිකේ හොම් එකක් වෙන්න ධාරාව ගෙනියන්නේ. නෝ ධාරාව ගෙනියද්දි කට්ට හැදෙනවා. එනවා තොරණක් වගේ. මේ කවුද මේ කට්ටිය ප්‍රශ්න තියෙන්නේ මොකද අනිත් කට්ටියට මේ සේනාත් අවුලන්නේ නැද්ද? සේනාත් එහෙම අනේ මටත් මොකද්ද මන්ද වෙලා තියෙන්නේ.
මටත් කියන්න තේරෙන්නේ මොකක් හරි පොඩි අප්සෙට් එකක් තියෙනවා. අර එදා වගේ කතා කරමු. නෑ ඒක තමයි මේ එදා වගේ කතා කරන් තිබ්බා. අද කියන්න තේරෙන්නේ නෑ වන් අවුල. අපි ඕකෙන් ප්‍රශ්නත් බලමුකොත් ඕක ඉවර කරලා. ඒ අන්තිමට ඉවරලා බලමු. මේක හැබැයි මේක අහලා තිබ්බ ප්‍රශ්නේ ඉවරලා බලමු. ඒක අන්තිමට බලමු. හරි දැන් ඔය තියරිමද අහන්නේ එකේ? මේක අහන්නේ මේ ඩයි මේ කියන්නේ මම අර අහපු එකක් දැක්කා සූට් එක බලන්න. පස්සේ බලමු. Amiti, what is the purpose of having controlling toe and damping toe in a indicating instrument? එක එයාලා තියෙන තියරි එක තමයි අහන්නේ. controlling toe එකනේ damping toe එකනේ මොකද කරන්නේ? මේ දෙකේ අපි දන්නවා controlling toe එකෙන් කරන්නේ මෙයාගේ මේ කියන්නේ අර මේ මොකද්ද මේ damp කියන්නේ මොකද්ද? कंट्रोल කරගන්න එක තමයි කරන්නේ මේ control toe එක. දැන් control එක ගන්න නැත්තම් මොකද වෙන්නේ? ඩිෆ්ලෙක්ෂන් එක නිසා යා මේ කෙලවර දක්වාම යනවා. ඒක නිසා තමයි ඒක නවත්තන්න තමයි control toe එක. damping toe එක තියෙන යා නියත ලක්ෂයක නවත්ත ගන්න. කියන අපි දන්නවා අර දර්ශකයේ එක තැනක නවත්ත ගන්න තමයි අපි damping toe එක වැදගත් වෙන්නේ. Two differences between permanent magnetic moving coil meter and dynamo type moving coil meter. දැන් අර dynamo type moving coil meter එක දැක්කනේ දැන් කරේ. ඒක ඊට පස්සේ two different between permanent එකේ යන්නේ එකේ වෙනස අහලා තියෙනවා. ඒතර අපි දන්නවා permanent එකේදී මේ මොකද වෙන්නේ ඒකෙදි දෙන්නේ මේ permanent magnet එකකින් තියෙන field එක. ඊට පස්සේ dynamo type එකකින් දෙන්නේ ඒ කියන්නේ ඒකේ flux එක මොකද වෙන්නේ? ධාරාව වෙනස් වෙනත් කියන එක. අපි ධාරාව වෙනස් වෙනත් එක්ක වෙනස් වෙනවා. අනිත් එක තමයි මේකේ DC විතරයි. permanent magnet එක. dynamo type එක මේ AC DC දෙකම පුළුවන්. අනිත් එක තමයි මේ permanent එක මේ මොකේටද මේ මොකද වෙන්නේ මොකේට සමානුපාතිකද වෙන්නේ අයිට තමයි මේ මොකක් වෙන්නේද සමානුපාතික ඩිෆ්ලෙක්ෂන් එතකොට මේ ඔව් ඩිෆ්ලෙක්ෂන් පර්මනන්ට් එක අයිට එතකොට මේ ඩයිනමෝමීටර් ටයිප් එක මේ I1 ගුණිතයට තමයි මේ ඩිෆ්ලෙක්ෂන් එක මේ සමාන ඒ වගේ ඉතින් අර වෙනස්කම් ටිකක් කියන්නේ කියලා. So why is the indication type measuring instrument is suitable only measuring alternating quantities? Measuring instrument is only for measuring alternating quantities. A प्रश्न तिकुना is the induction type measuring instruments. induction type ඒක පස්සේ තියෙන්නේ. ඔව් ඒක අන්තිමට තියෙන්නේ. ඒක නිසා. හරිද? ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ මේ අර පස්ටි කොහොමවත් අර අපි දැනගන්න ඕනේ. දැන් මේක ඒක එහෙම කියන්නේ එහෙම නෑ මේ මොකුත් ඔය තියරි අර I වර්ගයට ඊට සමානුපාතික කෙනෙක් I වර්ගයට සමානුපාතික කිසි දෙයක් කියන්නේ නෑ. නිකන් අර මෙන්න මේ නිල් පාටින් කරලා තියෙන විතරක් කියනවා. proportional to the product of the current කියලා එයා මේකේ තියෙන කැලරි හඳුන්වලා දෙනවා. ඒක ඉතින් අර අපිට බලලමුවත් කරගන්න පුළුවන්. ඒක ඉතින් වැඩක් නෑ ඉතින් ලෙක්චර් එක බලලා. ඔයාලා ලෙක්චර් එක බැලුවද? බලපු කට්ටිය ඉන්නවද? නෑ මම නම් බලලා කවුද ඔය කිව්වාගේ තේරුමක් නෑ. ඒක තමයි තේරුමන්නේ. ඒක දැන් අර කියන්නේ අර හුඟක් වෙලාවට මේකේ තියෙන කොටස් ටිකයි මේ කියන්නේ මේකෙත් කියනවා යා කරන්ට් එක මෙහෙම යනවා කියලා කියනවා. එතකොට අර මේක මෙහෙම වෙනවා කියලා කියන්නේ. ඒක ඉතින් යා කියන්න ඕනේ. ඒක ඒසිම ටික යා කියලා දෙන උඩින් පල්ලෙන් ඉතින්. අපි නිකන් අර හොයාගන්න කියලා ඒක තමයි. ඊළඟට බලමු ඉලෙක්ට්‍රොස්ටැටික් මීටර්. මේ ඉලෙක්ට්‍රොස්ටැටික් මීටර් එකක සමිස්ක වෙනවද? ජීවිතුන් අතර මොකද වුනේ? හරි මොකක්ද කලින් එකේ අවුල නෑ හරි මට තියරි ප්‍රශ්නයක් නෑ තියරි කියප එක හරි සේරම හරි අර ධාරාව යන එකේ මේ ප්‍රශ්නයක් තියෙන්නේ ඒක මං හිතනවා ඒ ලෙවල් දැනුමින් හදාගන්න පුළුවන් වෙයි කියලා ඒ කියන්නේ විසඳ ගන්න පුළුවන් අර වෙයි කියලා පොඩ්ඩක් මචං ඔව් ඒක තමයි දැන් අර මම තේරුම් ගත්තා ඒ ලෙවල් ටිකෙන් නෑ හරි මට කියන්නේ මැග්නටික් ටික චුට්ටක් බලාගත්තොත් ඒක තේරෙයි කියලා හිතෙනවා මැග්නටික් වල මචං අර ටික විතරක් ඇති මේ මම ගත්ත ටික මම මේ ගත්තෙත් මොකුත් නෙමෙයි අර මතක නෑනේ දැන් ඕක නෑ හරි මට සූත්‍රයට අනුව එන ටික සේරම තේරෙනවා ඒ කියන්නේ B1 B2 එකතු කරලා සේරම වෙනවා කියලා තේරෙනවා මට අර පැටලලා තියෙන අතන විතරයි
ඒක මං හදා ගන්න. හරි හරි එලේ එහෙනම් මේ සේනත් බලන් සේනටත් අවුදුවනේ. සේනාද සේනා කො සේනා නෑ හරි මාත් බාන්නංකො මාක් එහෙම යාර මෙහෙමයි මේ ඒ කියන්නේ හරි ඒක උඹ කියපු තියරියකට ප්‍රශ්නයක් නෑව. ඒක අපේ අර මේ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි අර මෙහෙම ඔය අර ලොකුවට හිතන්න දෙයක් නෑ මේකේ මේ භාවිතයක් ගැන තියෙන වොට් මීටර්ස් වල. එතකොට පොඩ්ඩක් ඔය ප්‍රශ්න ටික විසඳී සමහර විට. කරන්න. වොට් මීටර් එක ආදරම් කරන්න වෙන්නේ නැහැ. ඒක වින්ඩෝස් එක කරන්න. හරි. ඒ ශක්තියමයි නේ. ඊළඟට බලමු අපි දැන් අපි තුනක් කතා කරා. permanent magnet moving coil meter, moving iron meter, ඊපස්සේ dynamo type instrument, ඊළඟට electrostatic meter. මේකෙදි කරන්නේ මේ මෙතන බලන්න මෙන්න මේ රූපෙදිය. අපි මෙතෙන්ට බැටරියක් අය කරොත් මොකද වෙන්නේ? දැන් මම මේක විභවාන්තරයක් තියෙනවා. මේ තහඩු දෙක මොකද වෙන්නේ? ආරෝපණයක් ඇති වෙනවා. ඒතර ආරෝපණය නිසා මොකද වෙන්නේ? මේ දෙන එකිනෙකට අන්න එතකොට අපි කියනවා මේක මේ මොකක් කියලා. මේ අපි කියනවා මේ electrostatic meters කියලා. එතකොට ඒකේ ක්‍රියාකාරීත්වය බලමු. දැන් මේක පොඩ්ඩක් කියවලමු. Force of attraction is proportional to the product of the charge. The product of the charge කියලා තමයි කියන්නේ. එතකොට since the single voltage produce the මේ charge කියන්නේ එකම voltage එකක් දෙනකොට මේ the force proportional to the square of the voltage. square of the voltage. voltage එකේ square එකට තමයි මේ මෙතෙන්දී මොකද වෙන්නේ? මේ ඔය බලය ප්‍රොපෝෂනල් වෙලා තියෙනවා. හරිද? ඒතකොට අපිට ටෝ එක තමයි හුඟක් වෙලාවට බලන්න. මේක වට මේකෙන් ඇති වෙන බලයෙන් සැතින ටෝ එක. ඒ ටෝ එක කාටද ප්‍රොපෝෂනල්? square of the voltage. The electrostatic meter is just basically a voltmeter as its operation is based fundamentally on the voltage. මේකේ voltage වලින් අපි මේ වැඩේ කරන්නේ. කියන්නේ දැන් මෙන්න මේ අග්‍ර දෙක අතරට voltage difference එකක් තිබ්බොත් තමයි මට මෙන්න මේකෙන් මයින්ඩ් පුළුවන්. ඒක නිසා හුඟක් වෙලාවට මේකේ voltages මයින් මේ ස්කේල් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. උපකරණයක් විදිහට. හරිද? මේ ඒ ටික තේරුණා නේද? ඒ කියන්නේ මේකේ මූලික දේවල් ටික තේරුණා නේ? මේ උපකරණය වෙනද? නිකන් මැවිලා පේනවා සාමාන්‍ය ප්‍රයත්න මෙතන විභවාන්තරයක් දුන්නාම මේ දිගේ ආරෝපණ කියලා ගබඩා වෙලා නේද? ඒ මොනවාද? එහෙම ආරෝපණයලා හිටනවද? කවුරුහරි කියන්නකෝ. දැන් බං අපි අර මේකක වෙන්නේ මොකේකද මේ මොකද්ද මේ කැපැසිටර් එක කියන්නේ කැපැසිටර් ඒ කැපැසිටර් එකක වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. කැපැසිටර් එකේ ඒක ඇතුළේ අපි දානවනේ මේ මොනවාද? ඩයිලෙක්ට්‍රික්. ඒක දාන හින්දානේ ආරෝපණ ගබඩා වෙලා හිටින්නේ. නෑ වාතය තිබ්බත් ඒක වෙනවනේ. වාතය තිබ්බත් ඒක වෙනවා. ඇයි වාතය කියන්නේ මොකද්ද? ඩයිලෙක්ට්‍රික් මීඩියා එකක් වෙනවා නේද? නැද්ද? ඔව් වාතයක් තියෙනවා. හරි. ඔතන ධන ඍණ ආරෝපණ වෙන එකයි ඒකයි අතර වෙනසක් නැද්ද? ඒකේ ශමිෂ්ක දැන් ඕකේ එක පැත්තක් ඍණ ආරෝපණ අනිත් පැත්ත ධන ආරෝපණ වෙනවනේ. ඔව් කියන්නේ ඒකයි අර කැපැසිටර් එක ආරෝපණ ගබඩා වෙන එකයි අතර වෙනසක් තියෙනව නේද? ඒක මෙහෙමයි. ඒ කියන්නේ එහෙම වෙනසක් නෑනේ. කැපැසිටර් එක වෙනවා වගේමනේ ඕකෙත් වෙන්නේ. ඔව් හැබැයි කැපැසිටර් එකක් අපි charge කරනවා වගේ එකක් නේ උතනදී වෙන්නේ. ඔව් මෙතන හැබැයි සිද්ධිය හරිද මෙහෙම හිතන්නකෝ. ආරෝපණ ගබඩා වෙලා තියෙන්නේ. නෑ මේකනේ ප්‍රශ්නේ. දැන් කැපැසිටර් එක වන් ඔය වැඩේ සිද්ධ වුණොත් එහෙම එක පැත්තක් ධන වෙලා අනිත් පැත්ත ඍණ ආරෝපණය වෙයි. දැන් මේ කියන විදිහට ෆික්ස් ප්ලේට් එක ඍණ ආරෝපණය වෙලා මෝබල් එක ධන ආරෝපණය වෙනවනේ. එතකොට ඔය දෙක ප්ලේට් දෙක ලඟ වෙන්න බලනවනේ. ඔව් ඔය දෙක බැරි විහාල එකට ලඟ වුණොත් එහෙම ධාරාව යනවනේ ඕකේ. ධාරාවක් ගන්නවා. බැරි විහාල ඔය දෙක ලඟ වුණා. එතකොට අපි කරන්න හදු වැඩේ සම්පූර්ණයෙන් වර්ධිනව නේද? ඔව් ඉතින් ලඟ වෙන්න දෙන්නේ නැති වෙන්න ඒ විදිහට හදලා තියෙන්නේ. මෙතන ගියාම එක්ක මෙතන ඇණයක් ඔය ගහලා තිබ්බොත් මොකද වෙන්නේ? මෙතන ගියාට මෙන්න නැමෙන්න බෑ. එතකොට ඒකේ වදින්නේ හරි. දැන් ඒකෙම අනිත් පැත්තට හිතන්නකෝ. කැපැසිටර් එක වෙන වෙදී නෙමෙයිනේ. ඒ කියන්නේ ඕක පැත්තකින් තියන්න ඒ ඇණයක් ගහලා නවත්තන එක. ඕක බැරි හැම මේ වුණොත් තියෙන ඔය ප්ලේට් දෙක ලඟ වෙලා මේ මොකද්ද
ප්ලේට් දෙක ලඟ වෙලා ධාරාව යන්න බලනවනේ. ඔව් කැපැසිටි එක වෙන්නේ ඔය දේ නෙමෙයිනේ. ඒ කිව්වේ කැපැසිටි එක වෙන්නේ ඔය වගේ දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ ඔබ ගැන අර වගේ ලඟ වෙන සීන් එකක් වෙන්නේ නැහැ කියලාද? ඕනේ කැපැසිටි එක වෙන්නේ ඔව් ආරෝපණ ඒ ගබඩා වෙනවා. හරි මෙහෙමනේ බං ගබඩා ඕකේ වුණ ලඟ නිසා වෙන්නේ ඕකේ මූවබල් ප්ලේට් එකක් තියෙන නිසානේ කැපැසිටි එක මූවබල් ප්ලේට් එකක් නැහැ නේ බං ෆික්ස් ප්ලේට් දෙකක් නේ තියෙන්නේ ඕ ඒකනේ එතනත් ඒ කියන්නේ අපි දන්නවනේ කැපැසිටි කියන පාටිකල් එකක් තිබ්බොත් කැපැසිටි එකක් අස්සෙත් අර ඩයිලෙක්ට්‍රික් මාධ්‍ය අස්සේ යන්න පුළුවන් ගමන් කරන්න පුළුවන් පාටිකල් එකක් තිබ්බොත් මොකද වෙන්නේ? එයා මත බලයක් ඇති වෙනවා. කියන්නේ ආරෝපණයක් තිබ්බොත් නේ ඒ වගේ තමයි මේක මෙයාට චලනය වෙන්න පුළුවන් තාක් මෙයා මත බලය ඇති කරන නිසා මෙයා චලනය වෙනවා. හරි. කරන් යමුකෝ. ඒ සිද්ධි මේ කවුද සේන අවුලක් තියෙනවා. නෑ හරි හරි. එතකොට බලමු මොකද දැන් සිද්ධිය මොකක්ද කියන්නේ කියලා දෙනවා force proportion to the square of the voltage කියලා. ඒ සිද්ධිය බලමු දැන්. මේ කියන්නේ පල්ලෙහාට තියෙන relation between electric force and voltage. අපි දන්නා F සමානයි EQ නේ. ඒක මතකද? ටෙඩි එක මතකද? ලෙක් E වෙනකොට EQ ගෙන් ගුණ කරාම වෙන බලය. හරි. මේ E සමානයි V බෙදීම D. ඒකත් මතකද? E සමානයි V බෙදීම D. වෝල්ටේජ් එක බෙදීම මේ දුරනේ. අපි දන්නා මොකද විභව අනුක්‍රමණය සමාන වෙනවා. මේ මොකක්ද කියන්නේ ඊට මොකක්ද කියන්නේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව මොකද්ද ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ශේෂ්ත්‍ර තීව්‍රතාව ශ්‍රේෂ්ඨ තීව්‍රතාව විභවන ක්‍රමයට සමාන වෙනවා ඍණ විභෙදීමදී කියලෙන්නේ ඍණ විභවන ක්‍රමයට සමාන මේ ඒක අපිට වැඩන්නේ අපිට අර මැග්නිටියුඩ් එක තිබ්බම ඇති මේ E කියන්නේ එතකොට මේ විභෙදීමදී Q කියන්නේ මොකද්ද දැන් මේ ආරෝපණ දුන්නාම මේ ප්ලේට්ස් දෙකට හරියට මේ ප්ලේට්ස් දෙක මොකක් වගේද? ධාරිත්‍රකයක් වගේ නැසෙන්නේ. ඒක තේරෙනවද? ඒ සමිස්කේර එක තේරුණා නේ? ඔව් හරියට දැන් හරි. ධාරිත්‍රකයක් වගේ නෙමෙයි කැසිරෙන්නේ. එතකොට ඒකේ අපිට පුළුවන් මේ ඒ කියන්නේ මේ ප්ලේට්ස් වල අපි දන්නවා මොකද වර්ගඵලය ඒ මොකක් වර්ගඵලය තව මොකක්ද දෙකක් තියෙනවනේ මත රඳාපවතිනවා කියලා මේකේ C එක. ඒ කියන්නේ ධාරිතාවය. ඒ මොකක් හරි ඉතින් මේ ප්ලේට්ස් දෙකේ ධාරිතාවයක් තියෙනවා. එතකොට අපි දන්නවා Q සමානයි C වතාව P. විභවාන්තරේ ධාරිතාවයෙන් වැඩි කරාම ධාරිතකේ ධාරිතාවය වැඩි කරාම එනවා ඒකේ තියෙන ආරෝපණය. නේ? නේද? ඔව් ඔව්. හරියට. එහෙනම් මොකද වෙන්නේ? F සමාන EQ නේ. E සමාන V බෙදීම D. Q සමාන C V. මේ දෙක ආදේශ කරාම මොකද වෙන්නේ? F සමාන V බෙදීම D වතාව C D. එහෙනම් C වර්ගයට D. ඕකේ නේද? එහෙනම් තේරුණානේ V වර්ගයට කොහොමද යා සමානුපාතික වුණේ කියලා? F එක නේ. ඔය අපිට ඉගෙන ගන්න the force proportional to the square of the voltage. හරි ඒක. තේරුණාද? තේරුණාද? අවුල් තියේද? මොකෝතත් ඔය ඊට මොකද කියන්නේ? ඊට කියන්නේ මේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ශේෂ්ඨ තීව්‍රතාව. ඒ කියන්නේ ඒක සමානයි විභව අනුක්‍රමයට. විභෙදීම D ට. අපි කියන්නේ ඒ ලෙවල් කාර්යයක් දැන් ඕවා මතක නැහැ. ඕවා මතක තියාගන්න ඕනෙත් නැහැ. මම අර එන විදිහ විතරයි කියන්නේ. මේ නියම මුකුත් මතක තියාගන්න ඕනේ. මේ සමීකරණවත් කිසි දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ. මම පැහැදිලි කරන්නේ අර ආපු විදිහ. ඊ වර්ගයට සමානුපාතික වෙච්ච එක. ඉතින් මේවා ලෙක්චර් එකෙත් කියලා නැහැ. මම අර ඔයාලට අවබෝධ ගන්න නිසා මත්තනේ ඔයාලා බලලා ගත්තී. force proportional to the square of the voltage. එච්චරයි දැන් මේකේ දැන් අර නිල් පාටින් මේ දැන් මම PDF එක දාලා තියෙන්නේ මේ ඒ ආවිෂ්කාරයට කොමුතවත් යවන්නේ. ඒකේ අර නිල් පාටින් මේව කරලා තියෙන කොටස් අඩෝ මේ මොකද්ද උඹ කිව්වේ මට උඹ කීකේපගේ හරියට අහුන්නේ නැහැ මම කනෙක්ෂන් එක මේ කොමුතරත් යවම වෙන හරිද? එහෙනම් මම උඹලට හැම ඔව් එහෙනම් ඔබ එනවා. මාව එහෙනම් දැන් හරි කිය මේ PDF එක මම මේ PDF එක group එකේ දැම්මා මේ කොමුතරත් යවම හරිම ෆෝටෝ හරි
මේ මෙන්න මේ නිල් පාටින් මේවා කරලා තියෙන ටික තමයි වැදගත්ම ටික. ඒ දෙක ඒ ටික තමයි මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් ප්‍රශ්නයක් විස්තර කරන්න පුළුවන් දැනුම තියෙන්නේ ඒක ASCII. ඒතකොට ඒක කොහොමද කියන එක තමයි මම අර තියරි අරන් වෙනම පැහැදිලි කරේ. මේ වෙනම PDF එකක් හදාගෙන ඒකේ තියරි ටික දාලා පැහැදිලි කරේ. හරිද? ඒකට දැනුම වැඩින් 190ක් විතර ඉවරයි. තව එකයි තියෙන්නේ. මේකේ මචං මට මේකේ තියරි කියලා දෙන්න බෑ. හේතුව මොකක්ද දන්නවද? මේකේ තියරි ටික ලොකුයි. ටැග් දෙයක් වගේ අරගෙන පැහැදිලි කරන්න ඕන එක. ඕක තියෙනවා මෙන්න මේ හතරවෙනි මේ මේකේ. ඉතින් ඉන්ඩක්ෂන් ටයිප් මීටර් කියන එකේ මේක පොඩි වෙලාවක් කරන් බලන්න. මේක දැන් තියෙන එක මේ පැහැදිලි කරන්න ඇත්තටම ටිකක් අමාරුයි. එන මට ටිකක් අමාරුයි. මම ටිකක් කරේ ඒක. හරියට බලාගත්තේ නැහැ. අනිත් එක තමයි මේ ඒරියක් තියෙනවා පොඩක්. මේ තුන බලන්න විනාඩි 5ක් මේ විනාඩි 15ක්වත් යන්නේ නැහැ. හරිද? මේ තුන ඔයාලා අනිවාර්යෙන් බලන්න. හරිද? කට්ටියට අහනවනේ. අනිවාර්යෙන් මෙන්න මේ මාතෘකා තුන බලන්න. මෙතන තියෙනවා මේ කියලා දීපු ටික හොඳට විස්තර කරලා මේ වීඩියෝස් විදිහට දාලා. මේ මැසේජ් නේද මේකට? අඩෝ මම එළියට ගිහිල්ලා ආයි ආවෝ. බොත්තල දල බො හාලලා තියෙන්නේ දින්නම් බෝ පන්නනවා දින්නම් බෝ පන්නනවා එළියට ගිහිල්ලා වගේ උගේ කනෙක්ෂන් අවුල් ඇති Zoom එක එහෙම ක්ලෝස් වෙලා ආයි ආව නෑ නෑ මගේ කනෙක්ෂන් අවුල්ද ඒක තමයි කනෙක්ෂන් අවුල් ඇත්තේ කොහොමද මම ෆෝන් එක සම්බන්ධ හරි උඹලා කරන් බලන්න හරිනේ මේක බලන්න ටිකක් තියෙනවානේ මේක ටිකක් තියෙනවා බලන්න එක මේක දැන් කොයිල්ස් දෙකක් තියෙනවා මේකේ මම රූපයක් ගත්තා ඒකෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ since the action depends on the induction they can be used to measure alternative quantities only මෙන්න මේ induction type meter එකෙන් අපිට මයින්ඩ් පුළුවන් මොනවද මොන කරන්ට් විතරද AC ද DC AC කරන්ට් විතරයි දැන් මේක දැක්කම ඔයාලට මතක් වෙනවද මේ මොකක්ද කියලා මේ තැටිය ඔබ AC තැටියක් නම් මතක නෑ බා ඇයි බං ගෙදර තියෙන්නේ ගෙදර මොකද්ද ගෙදර මීටරේ අඩේ මීටරේ අන්නේ ඒක තමයි තියෙන්නේ හරි හරි කැරගෙන මීටරේ මේකේ මේ R මේකේ RPM එකෙන් තමයි අපි දැනගන්නේ මොකද්ද මේ පාවිච්චි කරපු ශක්ති ප්‍රමාණය. ඒතර ඒකත් අර වොට් මීටර්ස් වලදී කියලා දෙනවා. ඒ කොටස් ටික තියෙනවා. මේ ඉතින් දවස් ගන්න. ඒතර ඒක දැන් කියලා තියෙන විදිහ බලන්න. Since the action depends on induction, they can be used to measure alternative quantities only. The meter would be have a deflection proportional to the product of the two currents. මෙන්න මේකෙට දෙන කරන්ට් එකයි මෙන්න මේවට දෙන මේ දෙකට දෙන කරන්ට් එකයි දෙකේ මේ ගුණිතයට තමයි මොකක් වෙන්නේ? ඩිෆ්ලෙක්ෂන් එක ප්‍රොපෝෂනල් වෙන්නේ. මොකද ඔක පැහැදිලි කරන්න ටිකක් අමාරුයි ඉතින් ඒක. Damping magnet ensures that the speed of rotation is constant for a given set of currents. මෙන්න මේ damping magnet එක කියලා පාවිච්චි කරමු. මේ තියෙන damping magnet එක. මේ මුද්දක්. අන්න ඒකෙන් මොකද කරන්නේ? මේකේ මේ දුවන වේගය මොකක් කරනවද? පාලනය කරනවා. අර ඔයාලට මතකද දැන් මම මෙන්න මෙතන මොකක් කරාද? අපි දන්නවා මේ ඩිෆ්ලෙක්ෂන් එකක් ඇති වෙනකොට ඒක කන්ට්‍රෝල් කරන්න තිබ්බා. ටෝ එකක් දෙන්න කෙනෙක් නේ. ඒක මෙතනත් මෙයා කඩාගෙන බිඳගෙන තොරණේ වෙලා මේ කැරගෙන ඒක නවත්තනවා කාගෙන්ද? මෙන්න මේ මැග්නට් එක. මේ මැග්නටික් බ්‍රේක්ස් කියලා මේ දාලා තියෙන ඩැම්පින් මැග්නට් කියලා දාලා තියෙන. මේ මැග්නට් එකෙන් තමයි මෙයාව එකාකාර ප්‍රවේගයෙන් තියාගන්නේ. Damping magnet ensures that the speed of the rotation is constant for a given set of current and the meter is not normally used as an ammeter or voltmeter. මොකක්ද කියලා තියෙන්නේ? සාමාන්‍යයෙන් මේ වගේ එකක් ඇමීටර් එකක් විදිහට වෝල්ට්මීටර් එකක් විදිහට පාවිච්චි ගන්න නැහැ. තේරුණාද? එහෙනම් පාවිච්චි ගන්න මොකක් විදිහට? වොට් මීටර් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ශක්තියමයි. දැන් ගෙදර අපි දන්නවනේ මේ වගේ උපකරණයක් හයි කරලා මොකද කරන්නේ? ඒකෙන් ඇවිල්ලා යාර අපි පාවිච්චි කරපු ශක්තිය එකක් ගන්න කියවන් යන්නේ. මීටරේ වගේ තියන්නේ නේ. මීටරේ සීන් එක නෙමෙයි. අන්න ඒක තමයි මේ කරන්නේ මේක. ඒතර මේකේ මම චූටි රූපයක් තියෙනවා ඒක පෙන්නලා ඉන්නේ. ඒතකොට ඔයාලට තේරෙයි අර
මේවා දෙකේ කරන්ට් එක ගිහුවම කොහොමද කියලා කොහොමද ඒක? හරිද මේ මේකටත් වඩා හොඳ එකක් මේ තියෙන බලන්න මේකේ දීලා තියෙනවා මේ තියෙන අර උඩ දැන් මේ තියෙන ගලන කරන්ට් එක තමයි මේ දීලා තියෙන්නේ එකම කරන්ට් එකක් දෙනවා මේ දෙකේම ගලන් යනවා එතකොට මෙන්න මේක ගලන මේ කරන්ට් එකයි මෙතනින් අපි හිතමුකෝ I1 යන්නේ කියලා මේක ගලන්නේ I1 ගින්නක සද්ද අඩු වෙන්න වැද හැන්නේ ඉන්නවා ඔව් ඔවුන් ගහනවා හරි Hello. ඉස්සලම යනවා නේ? සද්දේ උන්නේ දැන් එතකොට මේකේ මේ කී හිටියේ මේකේ මේ බලන්න මෙන්න මෙතන දීලා තියෙන්නේ deflection proportional to the product of the two currents නේ තේරෙනවද එහෙමනම් ඒක තමයි ඒ කියලා තියෙන්නේ මෙන්න මේක නේ මෙතන ගලන I1 එකටයි මෙතන ගලන I2 එකේ ගුණිතර තමයි මේ සමානුපාතික වෙන්නේ හරිද ඒක තේරෙනවනේ ඩිෆ්ලෙක්ෂන් එක. ඒ කියන්නේ මේකේ තියෙන අපි දන්නවා යම්කිසි θ කෝණයක් හැරෙන ප්‍රමාණය. ඒක රඳා පවතින I1 I2 ගේ ගුණිතය. හරි. ඒතර ওই I1 I2 ගේ ගුණිතය මත රඳා පවතින ඔය වගේ තව එකක් අපි දැක්කා. ඒ මොකද්ද? ඩයිනමෝ ටයිප් එකනේ ඩයිනමෝමීටර් ටයිප් එක. එතකොට මේ ඩයිනමෝමීටර් ටයිප් එකයි ඕකයි තමයි වොට්මීටර් විදිහට ඒ දෙකේම විශේෂත්වයක් තියෙනවා. මේ ඩයිනමෝමීටර් ටයිප් එකේ වලට පේන ඇති ලෝඩ් එක හයි කරන්නේ මෙතෙන්ට. දැන් අපි සාමාන්‍යයෙන් මේ උපකරණය අරගෙන ගිහිල්ලා ඔය හරි අරගෙන ගිහිල්ලා ඒක අපි කරන්නේ වෝල්ට් මීටරයක් නම් ඒක සමාන්තරව හයි කරනවා. ඒකට සමාන්තරගතව හයි කරනවා. මේ ඇමීටර් යන අපි දන්නවා ශ්‍රේණිගතව හයි කරනවා. ඒ වගේ මේක බලන්න වෙලා තියෙනවා. මේක මෙන්න මේ කොයිල් එකට ශ්‍රේණිගතයි. මේ කොයිල් එකට මොකද වෙලා තියෙන්නේ? සමාන්තරගත. බලන්න මේ කොයිල්ස් දෙකයි ලෝඩ් එකටයි මෙන්න මේ කොයිල් එකයි රෙසිස්ට් එක සමාන්තරගතව. හරි. ඔන්න ඒ ලක්ෂණ පාවිච්චි කරලා තමයි ඔයගේ වොට් මීටර එකක් විදිහට පාවිච්චි කරන්නේ. මොකද මෙයාගෙන් ඇමීටර් එකකින් කරන වැඩේ කරනවා මේ කොයිල් එක. හරි. වෝල්ට් මීටර් එකකින් කරන වැඩේ කරනවා මේ කොයිල් එක. දැන් මේ කිව්වට ලොකුවට තේරෙන එකක් නෙවෙයි. දැන් අර මම කියන්නේ සමාන්තරගතව තියෙන නිසා මේ වෝල්ට් මීටර් එකකින් කරන වැඩේ කරනවා. මේ ශ්‍රේණිගතව තියෙන නිසා ඇමීටර් එකකින් කරන වැඩේත් කරනවා. එතකොට මේ දෙකම මයින්ඩ් පුළුවන්. ධාරාවයි වෝල්ට් එකයි දෙකම මයින්ඩ් පුළුවන්. මේ දෙක මැනගත්තොත් මොකද වෙන්නේ? මෙයා හරහා IV ගුණිතය අපිට මැනගන්න පුළුවන්. එතකොට එයාව ස්කේල් කරා නම් මම ස්කේල් එකෙන් දාන මට පුළුවන් මෙයාගේ ශක්තිය මැනගන්න නේ. නේද? ඒක මේ එතන ලොකුටම පැහැදිලි කරලා තීරණ නැති එක දැන්. ඕකත් වොට් මීටරයක් විතර යූස් කරන්න පුළුවන් එහෙම. වොට් මීටරයක් විදිහට යූස් කරන්න පුළුවන්. මොකද එයාගේ I එක V එකයි I එකයි දෙකම මයින්ඩ් පුළුවන්. අපි දන්නවනේ ඒ සමාන්තර විදියට ශ්‍රේණිගත විදියට දෙකම තියෙන නිසානේ. දෙකටම තියෙන නිසා ලෝඩ් එක හිතන හයි කරන නිසා. හරි. දැන් ඒ වගේ සීන් එකක් තමයි මේකෙත් වෙන්නේ. මේකේ කරන්ට් එකයි ඒ අනුව මේ වෝල්ට් එක මත තමයි මේ ෆ්ලක්ස් එක ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට මේ වෝල්ට් එකයි කරන්ට් එකයි දෙකේ ගුණිතයක් ගන්න පුළුවන් මෙතන. ඒක නිසා තමයි මේකෙනුත් වොට් මීටරයක් විදිහට පාවිච්චි කරන්නේ. ඒ වගේ දැම්ම කියලා ඒ කියන්නේ අර වෝල්ට් මීටරයට ඒ කියන්නේ වොට් මීටර කියන එකට තමයි ඒක කියලා දෙන්නේ. මේ ටික එතෙන්ද කියලා දෙන්න. මේ ආවිෂ්කේ ඉස්සලා මේ ටික දැක්කද? ඒක ඒ මොකක්ද කියන්නේ? මේක මෙහෙමයි. මේ විදිහට තමයි එඩිටින්. ඒක තමයි. මේ අර ටිකම ඇනිමේෂන්ද? ඔව් ඇනිමේෂන් විදිහට පොඩ්ඩක් අර ඔළුවට යන තියෙනවා. කියන මාත් ටික තේරුම් ගත්තේ මේ වගේ ටිකක් බලලා. ඒ ටික මම දාලා තියෙනවා.
එක දෙක තුන කියලා මෙන්න මේ අන්තිම එකේ තියෙන මෙන්න මේක සිද්ධිය ටික ලොකුවට පැහැදිලි කරලා තියෙනවා. ඒක තමයි මේ පොඩ්ඩක් වැඩිපුර බලාගන්න. මේක සද්දේ නැහැනවද? නෑ අපිට හෙන්නේ සද්දේ නැහැ. ඒතර මේකේ තියෙන ඇනිමේෂන් එක මේකේ සද්ද අපිට හෙන්නේ නැහැ බා. ඒක තමයි. මේක ටික කොහොමද? ඒකේ සිද්ධිය තමයි පැහැදිලි කරන්නේ. ඒක චුට්ටක් ඕගොල්ලෝ බලන්න. හරි එහෙනම් අදට ඒ ටික හරිනේ. ඒක තමයි පළවෙනි කොටසට තියෙන්නේ. අර ලෙක්චර්ස් දෙකෙන් පළවෙනි එකේ තියෙන කොටස් ටික තමයි ඔය. හරි. කට්ටිය මොකද දැන් මේ වැඩේ තේරුණාද අවුල්ද කොහොමද? තේරුණා බා. ඕන ටික තේරුණා. මට තේරුණා. ඒ කියන්නේ පාඩමට දාලා කියන සේරම තේරුණා. ඒ කියන්නේ දැන් මටත් තේරුණා. ඒ කියන්නේ අර ප්‍රශ්නයක් කරගන්න පුළුවන් සයිස් එකට තේරුණා නම් ඉතින් මේ වගේ ප්‍රශ්න නොබලිදි ලියා ගන්න පුළුවන්. ඕකට අදාළ නැති බොම් ප්‍රශ්න ටිකක් නේ තිබ්බේ. ඒ ටික පස්සේ විසඳ ගන්න. ඒ කියන්නේ ඒ ටික ලෙවල් බැරි. ඒ ලෙවල් බැරි. සමිස් කියන්නේ ඒ ලෙවල් බැරි. ඒ ලෙවල් බැරි කම කියන්නේ මේ මොකද මේ ඩිස්ට්‍රික්ට් කියන ගානවා. එයා පිස්සු කියන ඒ ලෙවල් බැරි. අහුන්නේ. ඩිස්ට්‍රික්ට් 11 දුවේනේ. ඒ ලෙවල් බැරි. දැන් ඉතින් මට හරි 11 මට ප්‍රශ්න තුන වෙච්ච එකකට ප්‍රශ්නයක් ගියානේ. ඔය ආවින් සද්ද නැති වෙන තුන වෙච්ච එකක්. උටත් ප්‍රශ්නයක් ගියානේ. මේ කවුද සේනත්? හරි හරි මොකක්ද හරි? නෑ උයෝ ඒක තමයි දැන් නටුව nothing. ඒක අද සේනාගේ තියෙන සීන් එක මීට මෙහෙමයි. නෑ අර බාලයන් සමග සාකච්ඡා කරනට වඩා නිහඬ වෙන්න එක සුදුසු වෙන්නේ පා. අම්මෝ සේන මේ මට නෑ සේනාත් එහෙම නෑ. සේනත් එහෙම නෑ. ඔව්. කොහොමද ලකුණු ගත්තාම සේනත් එහෙම නෑ. අපේ තාත්ත දන්නේ අපිනේ නේ බා. ඕ ඒකනේ සේන වීඩියෝ එකක් කරන් අතල්ලේ ඉන්නේ. කොහොමද ලයිව් ගියේ නැද්ද උඹ? අද නෙමෙයිනේ හෙටනේ මන්නන් යන්නේ ඒ උඹට සින්දු කියන්න උඹලා live වෙනවද? ඔව් උට උන් හෙට ලයිව් වෙනවා. එකෙක්වත් බලන්නේ අපි නම් යන්නේ නැහැ. අර උන්ගේ වීඩියෝ දාලා උඹ ඒත් උඹලගේ අන්තිම වීඩියෝ එක මම තාම බැලුවේ නැහැ බා. අපෝ බලනවා අම්මෝ ඒක තමයි බලන්න ඕනේ. සේනාත්ගේ ලස්සන බලහම්කෝ ඒකේ. මම බැලුවේ මට අමතක වුණා කියන් මම බලන්න. ඌ දැන් සේනන් නළු වෙන්නේ. අලිකාරෙක් හරි මේ ඇති දැන් පාඩම් පාඩම ඉවරයිඩු. දැන් ඒක මොකද නිින්දෙන් ඇරලා තියෙන්නේ. නෑ හිටිය ආගෙන හිටිය මේ මොකද සේන තත්ත්වය වැඩේ නෑ අවුලන්න මේ චුට්ටක් මේ කෝකටත් මේ පුළුවන් නම් බලාගෙන ටෙක්ච් එකත් එක්කම මොකද අර මට මිස්සෙච්ච කොට දන්නේ නැහැ දන්න විදිහ ඔය දවර ඔබ අත්‍යවශ්‍ය ටිකනේ කරලා තියෙන්නේ. ඔය කියන්නේ ඔබ ඒක බලනකන නිකන් වෙලාව නාස්ති කිරීම මට නම් මෙලෝද තේරෙන්නේ. මට ඒව තමයි තේරුනේ. ඒක හැබැයි අර ෆස්ට් එකේ තව මොකතර වීස්ටන් බ්‍රිජ් ඔන්න ඔව් වින්ස්ටන් එක තිබ්බා. මේ වින්ස්ටන් එක හැබැයි එළ බින්ද මම කරේ නැත. එලල් තිබ්බා ඔව්. ඔව් ඒක තමයි. වින්ස්ටන් බිච් එක ඒක මාසකට තිබ්බේ ඒ වීස්ටන් බිච් අපි එලල් වල කතා කරේ රෙස්ටස් වලනේ. ඔව් මේක කතා මේක මෙන් කිව්වා කරනවා. ඒ කියන්නේ අර මේව නේද මොනවද මේ ටිකවට අර එනවනේ ඉමේජ් අර රියල් පාර්ට් එකයි ඉමේජිනරි පාර්ට් එක. ඒක තමයි. එසි නෑ වේ කරේ. ආර නෝටිස් එක ගන්න. ඒ જાති ගානක් ඒදා අපි කතා කරේ කවුද මේ අවිෂ්ක මතකද? මේ කට්ටිය ප්‍රශ්න සාකච්ඡා කරපු දවසේනේ. ඔව් උඹලා ඔහොම කරන් ඵලය. උඹලා ඔහොම කරන් ඵලය මං චුට්ටකට මයික් ඔෆ් කරනවා මේ නංගිට ගානක් කියලා දෙනවා. හරි.
අර අපි කෙනස පේපර් සාකච්ඡා කරලා දවසේ ඔව් ඒක තමයි මේ දැන් අදත් මම මේ පේපර් එකක් කරා මේ ඒකම තමයි කරේ මේ ඉලෙක්ට්‍රිකල් එක නම් බද්ද 90ක් විතර කරගන්න පුළුවන් පැත්තක් තියෙනවානේ 80ක් මේ අරක බෑ ඉන්ස්ටලේෂන් කැල්ල බෑ ඒක බැරි අර ඒකත් ඔහොම කරමුකෝ ඉන්ස්ටලේෂන් කැල්ල ඇයි මේ අරය කරනවා කිව්වා කවුද සමත්ය කරන්න කතාවක් කිව්වනේ ඔව් ඒත් හරියනින්ද හරි කරනවා එයාට මටත් බෑ ඒක මටත් බෑ ඉන්ස්ටලේෂන් බතාට පුළුවන් බතා මේක ඉන්නව නේද බතා ඉන්නවනේ සද්දයක් කරන නිදිද මං ඉදත් එහෙමනේ ඔව් එතත් එහෙම ගවිල වෙන වැඩක් දොක් කරු මේක මියුට් කරලා ඔව් බත් නේ සිරාට මොකද කරන්නේ නම් දැන් අවුලක් නැහැ නේ කට්ටිය පොඩ්ඩක් ඉතින් බලා ගන්න තේරෙන්නේ මොකක්ද තියෙනවා පොඩ්ඩක් පුළුවන් ටික කරා හරක කවද්ද කරන්නේ හෙට කරමුද මොකද්ද වෝට් මීට් එක වොට් මීට් එක මචෝ හිට ඒක නැත්නම් ලබන සතිය මේ අවුරුද්ද සේනා සතිය ඔව් අපිට උගන්නට උඩ වැඩ වෙන වැඩ තියෙනවා එහෙම අවුලක් නෑ ඉතින් නෑ ඉතින් ඒතකොට ඉවරයිනේ මේ කොටස හරි හරි ඉතින් උඹට පුළුවන් දවසක් කරා ඒ කියන්නේ ගොඩක් ඇතර යවන්න නැතුව හරි ලබන සතිය අනිවාර්යෙන් කරමු ළම සති සෞන්ද දිහාට හරි ඔව් ඒක තමයි උඹලට මතකද අර මැෂිනරි එකේ කොටසක් තියෙනවා ටර්බයින් තියෙනවානේ ඒකේ ඔට බයි මේ පොඩ්ඩට මම මේක අයින් කරන්නේ රෙකෝඩින් අර බාබා කියලා උඹට කතා ගන්න ජින්නෝ කරා මගට කතා කරන්නේ stop recording කරන්න බෑනේ